අද අපි සවිස්තරාත්මකව සූත්‍ර දේශනා අසුර කොටගෙන බුද්ධ දේශනාවට අනුකූලව මේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරගන්නේ කොහොමද? මේ සම්බුද්ධ ශාසනය පිරිහෙන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊටාත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අදත් ආරාධනය කළේ සසුන කාලීන සංවාද මණ්ඩපයේට කෑගල්ල පුස්සල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරිය ධම්මවත් අපේ හාමුදුරන් වහන්සේට අපි හාමුදුරුවෝ ඊටාත්ම වගකීම් සහිතව ත්‍රිපිටකය නිරන්තර නිවැරදිව පරිශීලනය කරමින් මේ ධර්ම කාරණා සොයා ගනිමින් උකහා ගනිමින් ඒවා අපට අපේ ජීවිත සුරක්ෂිතතාවය වෙනුවෙන් ලබා දෙන වර්තමානයේ කොයිකාගේත් ගෞරවාදරයට පාත්‍ර වූ සංඝ පිතෘවරයන් වහන්සේ නමක් ඉතාමත් ගෞරවයෙන් নমස්කාර පූර්වක දීපා නැමද සසුනට බොහොන්සිය පිළිගන්නවා අපි හඳුනන්නේ. දරුවන් සරණයි හැම දිනාටම. හිතවතුනි කතා කරන්නත් පුළුවන් 066 22 600 066 22 600 අපේ දුරකථන අංක. අපි හඳුනන්නේ ඔබ වහන්සේත් ධර්මයත් එක්ක නිරන්තරව බද්ධ වෙලා ධර්මානුකූලව කටයුතු කළත් මේ සාමාන්‍ය රටේ පවතින විවිධ පැතිකඩ පිළිබඳව පූර්ණ විමර්ශනාත්මක අවධානයක් යොමු කරන ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක්. අර සසුනට අපිට අවස්ථාව දෙනකොට අපේ දෙසවනට ඇහුණා මේ ලක් අම්මා අඬනවායි කියන කාරණාව. අපි හඳුරන්නේ අපි ආපහු මුලට වැටිලා. මොකද්ද මේ වගකීම් විරහිතභාවය මේ බුදුනුවන්ගේ ලක්ෂණයක්ද මේක අපි හඳුරන්නේ? සැබවින්ම ඉන් පරිබාහිරව කතා කරන්න පුළුවන් කමක් නැහැ මේ දවස්වල. මං හිතන්නේ අපිට අනවශ්‍ය ආකාරයට හැසිරීම තුළ ඉදිරියට තිබෙනා වූ ආගමික උත්සව සියල්ල අපි අහිමි කරගත්තයි කියලායි මට හිතෙන්නේ. ලස්සනට කරන්න තිබුණා. විසක් උත්සවයෙන් අපි හඳුනන්නේ. ඉතින් මේ පිළිබඳව සුළුවෙන් තකන්න බෑ. ඉන්දියාව එදා තමයි විශාලා මහනුවරක් වුණයි කියලා අපි අහලා තියෙන්නේ. අදත් ඉන්දියාව විශාලා මහනුවරක් වෙලා. අපිත් මේව කරගන්න හදන්නේ කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. ඒ නිසා ප්‍රවේශම පළමුව කියන එක ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. රටක් දියුණු කරන්න මෙහෙන් උත්සාහ කරනවා. නිවෙස් වලටලා ඉන්න සිදුවෙන එක ආර්ථික අඩපැන වෙන කාරණයක්. මිනිසුන් රෝගී වෙන එකත් එහෙම දෙයක්. ඉතින් පසුගිය අවුරුදු 9ට විවෘත වුණා ඕනෑවට වැඩිද කියලා හිතෙනවා සමාජය. අපි නම් ඉතින් කොහොමත් නිහඬයි. එදත් අදත් ඉරේටත් විහාරස්ථාන වලට වදින්න පුදන්ට යාම අත්‍යවශ්‍යයි අනිවාර්යයි කියලා එකක් නැහැ. කාමස පූජාවේ පැත්තක් නේ. වර්තමානයේ දියුණු මාධ්‍ය තියෙනවා. හැම ගෙදරකම මාධ්‍ය දෙක තුනක් පාවිච්චි කරන්න පුළුවන්. මාධ්‍යයක් නැති කෙනෙක් නැහැ. රූපවාහිනිය ගුවන්විදුලිය. එනිසා තොරතුරු දැනගන්න අවශ්‍ය නම් සහ ධර්මයේ ඉගෙන ගන්න අවශ්‍ය නම් පොකුරු ගහිලා පන්සලටම එකතු වෙන්න ඕන නැහැ. පන්සල සුදකලා කරලා හරියන්නේත් නැහැ. උන්වහන්සේලා ජීවත් වෙන විදිහකුත් තියෙනවා. ඒකට අවශ්‍ය උදව්වක් තියෙන්න ඕන දායක පින්නතුන්ගේ. නමුත් මේ පොකුරු ගැහිම කියන එක මේ මොහොතේ කොතනින් ඇවිස්සෙනවද කවුරු ළඟ තියනවද කියන්න දන්නේ නැති නිසා කෙටි කාලීනව හරි අපිට ඒව දරා ගන්න වෙනවා. නිකම් බය නැති වුණා වගේ මම දකින්නේ පසුගිය කාලේ රෝගීන් සංඛ්‍යාව අඩු වෙලා යනකොට බය නැති වුණා. අර මුඛාවරණ පැනදීම, විස බීජනාශක පාවිච්චි කිරීම ආදී දේවල් මසල්කා හැරියා වගේ. දැන් නව ප්‍රභේදයක් කියලා කියන්නේ තාම හොයන්න නැති වුණත් ඒක අරට වඩා භයානකයි කියලා. ආයෙත් අපි එහෙනම් තව ටිකක් මහන්සි වෙන්න වෙනවා. ආයේ දැන් මේ රජයත් මේ උත්සාහ දරන්නේ මං හිතන්නේ පාලනය කරන්න තමයි යම් තැන් වසා දමමින්. මොකද ව්‍යාප්ත වුණොත් අපහසුයි. පාලනය කරන්න ඕනේ. ඉතින් පාලනය කරන්න මං හිතන්නේ හැම පුරවැසියෙක්ම ආගම ජාතිය කුලය මොකක්වත් නොතකා රට ගැන හිතලා තමන්ගේ වගකීම හිත කරන්න ඕනේ කියලා කල්පනා කරන්නේ. අපි වුණත් මාධ්‍ය වලට ආවට සුරක්ෂිතවයි එන්නේ. මාධ්‍යත් අක්‍රිය කරන්න බෑ. ධර්ම දේශනාත් රටට තියෙන්න ඕන. නමුත් අපි තනි වාහනකින් යමින්
පිරිස සමග එකතු නොවෙමින් සමහරට ඉදිරියේ පිරිසක් වාඩි කරගන්න නැතුව තනිව ධර්ම දේශනා කරන තැනට හැවිදින් හරි අපේ වැඩෙත් අපි කරනවා. උපදේශ ශාසන අවශ්‍යත් වෙනවනේ. ඉතින් මේ වෙලාවේ දැන් ආය මේ අපහසුවටපත් වුණොත් එහෙනම් මිනිස්සුන්ට උදව් දෙන්නත් ඕන වෙනවා රජේ. මේ තුලදී මට කල්පනා වුණේ අර අලුත් අවුරුදු උඩ මිනිස්සුන්ට මේ 5000ක් අතර දීලා මේක ඇවිදින්න උදව් කෙරුවද කියලා මේ ආණ්ඩුවත් මට හිතෙනවා. ඒක මන් දකින්නේ ඒක අත්‍යවශ්‍ය එකක් කියලා. ඒ වෙනකොට මිනිස්සු සූදානම් වෙලා හිටිය අවුරුද්දට. අත උඩ 12ට 14ට හම් වෙන 5000 වියදම් කරන තරම් කාරණයක් මිනිස්සුන්ට තිබුණේ නැහැ. ඔයාන හිටියේ අමාරුම කෙනෙක් ඉන්න ඇති නමුත්. මට හිතෙනවා එහෙමම කියලා නෑ නේද අපි හඳුනන අපේ රටේ. එහෙමම කියලා මේ අමාරුමයි කියන මිනිස්සු මම හිතන අපේ රටේ නෑ. කොහොම හරි සූදානම් වෙලා ඉන්නේ ඇති මොකද කියාවක් කරලා. අතන දේශපාලනයටත් උඩට රින්ගනවා. දැන් ආණ්ඩුව එපා කිව්වේ නෑනේ. පරිස්සම් වෙන්න කිව්වර නම් උදව් කළෙත් එහෙනම් අවුරුදු කාපල්ලා කියලා. මට නම් ඉතින් මම පේනවා කියන්න ඕන ඉතින්. ඒ නිසා ඒක මම ජනතාවට විරුද්ධ වෙනවා. හැම නෙමෙයි ජනතාවට අවශ්‍ය වෙන දේ අපට දෙන්න ඕන. නමුත් මේ හදිස්සියේ උත්සව සංවිධානයේ උත්සවයට වියදම් කරන්න කියලානේ දීලා තියෙන්නේ. ඉතින් අපි අතනත් ඔහොම මට පේනවා වරදිනවයි කියලා. ඉතින් මේ තත්ත්වයෙන් එහාට උත්සවනොත් දැන් ඊට පස්සේ රල් නෑ කියන්න බෑ. උදව් කරන්නමත් වෙනවා රජයක්. උදකලා වෙන්න උනත් එහෙම. මේ වගේ ප්‍රශ්නක් තියෙනවා. කොහොමදත් මිනිසා අපි කතා කරන්නේ සසුන ගැන වුණාට සසුන රකින්න ජීවත් වෙලා ඉන්න මිනිස්සු. ජීවත් වෙන මිනිස්සුන්ලයි සසුන ඕනේ. මිනිස්සු නැති සසුනක් නැහැනේ. ඒ නිසා ප්‍රථමයෙන් ඒ කාරණේ අවධානය කරපිය හොඳයි. මිනිසා ජීවත් වෙලා ඉන්න වෙනවා. ඒ නිසා දැන් බය වුණා වගේම ආයෙත් මේක අඩු කරගන්න නැතුව ප්‍රවේශම් මේ බයත් නෙමෙයි ජීවිත ප්‍රවේශම් කර ගැනීම කියන එක අවශ්‍යයි කියන එක තමයි මටත් අවධාරණය කරන්න තියෙන්නේ. මොන තත්ත්වයන් යටතේ වුණත් හැකියාව අතහැරලත් බෑ. ආර්ථික දියුණුව අතහැරලත් බෑ. නමුත් අර කියවනටත් කියන්නේ සේෆ්ටි ෆස්ට් කියලා. ඒ නිසා ආරක්ෂාව පළමුව කියන එක හැම විටම මතක තියාගන්න ඕන කියන එකයි මටත් මතක් කරන්න තියෙන්නේ. දිගින් දිගටම මේ ගැන කතා කරන කාලේ ගන්න හොඳ නෑ මේ මාතෘකාවක් තියෙන නිසා අපි හැම මාධ්‍යයක් මේ ගැන කතා කරනවා. ඒ නිසා අර කිව්වා වගේ පුංචි කාරණා ටිකක් තියෙන දැන් අපේ හඳුරු කෑගල් ඉඳලා මෙහාට වඩිනකොට දාන මාන ටික ගිලම්පස ටික පෙන් ටික වාහනේ දාගෙන තමයි එන්නේ. වාහනේ තමයි වළඳන්නේ. කොච්චර ආරක්ෂා සහිතයිද? අපිත් බොහෝ වෙලාවට බොහෝ නෙමෙයි ගොඩක් වෙලාවට අපිත් යමක් ගමන අපිමනක් දරුවොත් එක්ක ගියොත් මේ ආහාර ටික පව සකස් කරන් යන්නේ. හැබැයි පහුගිය කාලේ බොහෝ දෙනෙක් අපි දැක්කව තෙන්තන් වල විකුණන දාති කඩවල වල හෝටල් වල ගැවසිලා නැවතිලා ඒව අනුභව කළා. සහ පොකුරු පිටින් වැව්වල ඇලවල නෑවා. මෙන්න මේව තමයි මේ தත්ත්වයට හේතු. ඒ නිසා ආරක්ෂා වෙන්න කියන කාරණාව නැවත නැවතත් ශීපත් කරමින් අපි හඳුරන්නේ අපේ මාතෘකාවට පිවිසෙමු. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ගැන අපි ඉස්සෙල්ලා කතා කරන්නේ. අපි හඳුනන වගකීම් කොහොමද බෙදලා තියෙන්නේ, කාටද පවර්ලා තියෙන්නේ, මේක ස්වාමින් වහන්සේට විතරද පවර්ලා තියෙන්නේ. ඒ ටික අපි කතා කරමු ඉස්සෙල්ලාම අපි හඳුනන්නේ. මෙහෙමයි සාලිම් මහත්මයා. සසුන යන වචනයට සරල අර්ථයක් තියෙන්න පුළුවන් සමාජයට. ගොඩනැගිලි වැඩ දියුණු වීම, ලස්සන වීම කියන කාරණා දකිනකොට මම දකිනවා අපේ දායක විරිස් කියනවා දැන් පන්සල දියුණුවයි කියලා. ඒ දියුණුවට නම් ස්වාමින් වහන්සේලාත් මහන්සි වෙනවා, දායක විරිසුත් දව් කරනවා. නමුත් මම දකිනවා ඒතං බුද්ධානං ශාසනං කියන එකේ සසුන. බුදුවරුන්ගේ අනුශාසනාව නිර්දේශය වේ. බුද්ධානං ශාසනං බුද්ධානුශාසන නෙවෙයි, ඒක බුද්ධානං බුදුවරුන්ගේ අනුශාසනය නැත්නම් නිර්දේශය. ඒ නිර්දේශයේ ක්‍රියාත්මක ඒතම් බුද්ධාන ශාසන නෙමෙයිද? බුද්ධාන උනාට ඒක පාලියෙන් එනකොට බුද්ධානං ශාසනං කියලා තමයි බුද්ධාන ශාසන වෙලා තියෙන්නේ. බුදුවරුන්ගේ කියන එක අර්ථය. ඔක්කොගේම බුදුවරුන්ගේනේ. එතකොට ඒක ඒ ශාසනයේ තියෙන මිනිස්සුන්ගේ හදවත් තුලයි. ඕනෑම මිනිස්සෙකුගේ. ඒ හදවත් තුලට තමයි අර සබ්බපාපස්ස අකරණං කියන අනුශාසනාව ඇතුළත් වෙන්න ඕන. සියලු පව් නොකළ යුතුයි කියන එක. නමුත් පුතග්ජන මට්ටමේ හෝ මේ සියලු පව් කියන එක පිළිබඳව අවබෝධයකුත් නැහැ. සබ්බපාපස්ස කොහොමදත් පාපස්ස කරණං වෙලා තියෙනවා බොහෝ දෙනාට. අකරණං නෙවෙයි. එතකොට එතන අනුශාසනාවෙන් පිටපැනලානේ තියෙන්නේ. මේ සසුන බුදුන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ සම්බන්ධයෙන් ගත් කල ඒකටයි මේ සසුන කියන්නේ. පරියාප්ති සසුන, ප්‍රතිපත්ති සසුන, ප්‍රතිවේද සසුන. මේකයි මම දකින සසුන.
මේ සසුන මිනිසුන්ගේ හදවත්වල ජීවමාන වෙන්නේ මිනිසුන් තමයි දුකින් ගැලවෙන්නේ මේ තුල. එතකොට ඒක බුදුරෙක් ලොවට හෙළි කළයින් පසුව උපදින හැම දිනාටම බෞද්ධ වෙන හැම දිනාටම පැවරෙන වගකීමක්. මේක කාටවත් තනියෙන් බාර දීලා නැහැ බුදුරජාණන් වහන්සේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කරන සිව්වණක් පිරිස සම්බන්ධයෙන්ම අරගත්තාම චිරස්ථායි වෙන්නට කරුණු 5ක් තියෙනවා. චිරස්ථායි නොවෙන්නටත් කරුණු 5ක් තියෙනවා. ඒ නිසා අපි චිරස්ථායි නොවීගෙන යන පැත්ත බලලා චිරස්ථායි වෙන්න මොකද කරන්න ඕන? මේ කරුණු 5 ඔස්සේ කතා කළොත් පැටලිල්ලක් වෙන්නේ නැහැ කියලා මම කල්පනා කරන්නේ. එහිදී චිරස්ථිතිය කියන එකේ තේරුමත් දිගුකල් පැවැත්ම කියන එක. දැන් 2600ක් 700ක් විතර අපි ගත කරලා තියෙනවානේ. තාමත් මට ඇහෙනවා සමහර අයගෙන් කියනවා 5000ක් පවතින සසුන කියලා මේකට සීමා දාලා. ත්‍රිපිටකේ නම් මම දැකලා නැහැ කවදාවත්. මේක දාන්න ඕනේ නැහැ. මට තේරෙන ධර්මයට අනුව නම් මට ඕනකමක් තියෙන තව අවුරුදු ලක්ෂ 5ක් 10ක් මේක තියෙනවා. මොකද ධර්මයේ යට වුණොත් මේ මිනිස්සු එනකොට ගන්න එක දුකින් පරල වෙන කරුණාම ධර්මයේ සරණින් ගන්න තියෙන සරණ නැතුව යනවා ලෝකෙට. එහින්දා බුදුන් වහන්සේට ගරු කරන සහ මේ බුදුන් වහන්සේ කියලා ධර්මයේ තේරුම් ගත්ත සිවණක් පිරිසගේ කාගේ හරි වටිනාකම වෙන්න ඕන. ඉදිරියට තිරත් කාලයක් මේක පවත්වන්න කටයුතු කරන එක. ඔය ආටුවාවක තිබුණාට 5000යි තියෙන්නේ කියලා හරි නෑ. මගේ කියමනට කියනවා මම බුද්ධෝත්පාදයේ මිලිමීටරයක් තරම් පුංචි. එතකොට සබුද්ධෝත්පාදයේ මිලිමීටර 999ක් තරම් විශාලයි. මීටර කෝදුව අරන් මම කතා කරන්නේ. මීටර කෝදුවේ මීටර 1යි. නමුත් ඔක මිලිමීටර වලට බැඳහම 999 1යි 1000යි. ඒක තරම් පුංචි ප්‍රමාණයක් බුද්ධෝත්පාදයේ. අබුද්ධෝත්පාදයේ 999 තරම් විශාල ප්‍රමාණයක්. අබුද්ධෝත්පාදයක මිනිසුන්ට ඕන වුණාට හොයාගන්න බැරුව යනවා. නම් බුද්ධෝත්පාදයේ තමයි එහෙනම් ඒක අපිට වසන්ට ඕනකමක් නැහැ. මේක රැකෙන්නේ අපි අනුගමනය කළොත් කියන එක තේරුම් ගන්න වෙනවා. එහෙම නැතුව අනුගමනය නොකර දෙවියන්ට බාර දුන්නාට වැඩක් වෙයි කියලා මම කල්පනා කරන්නේ. ඔය දෙවියන්ට බාර දෙන්න වෙලා තියෙන මිනිස්සු අනුගමනය නොකරනා කියලා නිසායි මට තේරෙන්නේ. මිනිස් වර්ගයා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වශයෙන් මේක අනුගමනය කරනවා නම් දෙවියෝ එකට උදව් කරાવી නැතුව දෙවියන්ට බාර දෙලා මේක රැකෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ. මොකද මේ සූත්‍ර දේශනාවක තියෙන දෙයක් අපි මේ කතා කරන්නේ බුදුන් වහන්සේම අදාළ දෙයක්. ඉතින් එහෙම ඒදී අපිට තේරෙනවා බුදුන් කෙරෙහි තියෙන භක්තිය ශ්‍රද්ධාව නැතිවීම කියලා වචනයක් තියෙනවා. ගෞරවය. එතකොට ඒක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව් දෙනාටමයි තිසිව් පිරිසටම. මේ චිරස්ථායි නොවනවා නම් බුදුන්ට තියෙන ගෞරවයෙන් නැත්වීම කියන එක. මේක බරපතල කාරණයක්. මේ බුදුන් පදය ඉතා ගැඹුරුයි. බුදුන් වහන්සේ ඉන්දියාව වැඩ හිටිය අපි ගෞරව කරනවා කියලා බෝධියක් ළඟට ගිහින් වඳින එක නෙමෙයි මේ කියන්නේ. ඊට වඩා ගැඹුරු කරුණක්. ඒක වරදක් එහෙම නෑ. වඳින්න එපා කියලා මම කවදාවත් කියන්නේ නෑ. වඳින්න කරන්න. නමුත් බුද්ධ කියන පදයට තියෙන්නේ ගැඹුරු අර්ථයක්. එතකොට මේ බුද්ධ පදය තේරුම් ගන්න නැතුව බුද්ධ ගෞරවය ඇති වෙන්නේ නෑ. දැන් මම නම් දකින්නේ මේ ශාසනය තුළ යම් කෙනෙක් අනාගත බුදුවරුන් කෙරෙහි මං පෙත්තනවා නම් ඒ සඳහා මග උපදෙස් දෙනවා නම් සහ පතනවා නම් ඔවුන් අපේ බුදුන්ට ගෞරවය නැති කරලා කියලා. අපි ඉන්නේ ගෞතම සසුන තුල. මහා සංඝරත්නය විසින් කටපාඩමෙන් සහ ඊට පස්ව ග්‍රන්ථකරණයෙන් ගෙනාවා වූ බුද්ධ වචනය පවතින රටක. ත්‍රිපිටක බුද්ධ වචනේ පවතින රටක. ඒකට මේක මතු කර ගැනීම විතරනේ කරන්න ඕන. 아무තෙන් හොයන්න ඕන නෑනේ. මොකද බුද්ධ කෘත්‍ය කරලා තියෙනවා. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්දස්ස අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේති. එතන බුදුන්ගේ කාර්යය උන්වහන්සේ පෙන්ලා තියෙන්නේ. මහණෙනි තථාගතයන් වහන්සේ කියලා කියන්නේ නූපන් මගක් උපදවනවා. ඒ නූපන් මග උපදවපික තමයි බුදුරන්ගේ කාර්යභාරය. ඒයින් පසුව පහළ වෙන මිනිසුන් සඳහා. ඒ යුගයේ තව නිමා කරලා නැහැ. කිසිවෙකුටවත් වචනයෙන්වත් මේක නිමා කරන්න ඕනකමක් තියෙන්නත් බෑ පවත්තන්න ඇරුණාම. බහුජන හිතාය නම් බහුජන සුඛාය නම් තවත් උපදින ඉදිරි පරම්පරාව සඳහා ඒක රැක ගන්න ඇරුණාම ඉවර කරන්න ඕනකමක් හැක්කමක් කාටවත් තියෙන්න බෑ. මම කියන්නේ මේ වචනෙන් පවා දැන් තවටත් කියවෙනවා මේක. ඉතින් මේ අදහස පවා හිතින් අතහැර ගන්න එක හොඳයි කියලා මම කල්පනා කරන්නේ. අපි තව කාලයක් පවතින්න හැසිරෙන්න ඕන හොඳින් නේද? කාලයක් කියන්නේ අවුරුදු ලක්ෂ 5ක් හරි 50ක් හරි. ඊටත් මොකද අපිට ඔය මේ ඊළඟ බුදුරයාගේ කාලේ අවුරුදු 100,000 ගණනින් මනින්න බෑ මන්ද මට හිතෙන හැටියට. තා විශාලයි. ඒ නිසා එතෙක්කල් මිනිස්සුන්ට කාගේ සරණද එතකොට? බුදුරෙක් හිලිකල ධර්මයේ සරණ උදව් වෙන්නේ මිනිස්සුන්ට ප්‍රශ්න විසඳ ගන්නට ගැඹුරින් ගත් කල.
අධ්‍යාපනය, රැකියාව, නිවාස වෙළඳ මේවා යම් යම් මට්ටමකදී උදව් වෙනවා ජීවත් වෙන්න. ඒ ජීවත් වෙන්නනේ. නමුත් ජීවත් වෙන්න මේ ටික ලංකා කරගත්තට ජීවිතයේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් පිරී ගියොත් අරවැය අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එඳා ජීවිතයේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් පුරවා ගන්න නැතුව ඉන්න මිනිසුන් තමයි ඒක අනුගමනය කරන්න ඕන. ඉතින් අනුගමනීය ප්‍රතිපදාවේදී භික්ෂූන්ටත්, භික්ෂුණීන්ටත්, උපාසකටත්, උපාසිකාවටත් සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ බුදුන් කෙරෙහි ගෞරවයෙන් නැති කරගත්තොත් ශාසනය චිරස්ථායී වෙන්නේ නැහැ කියලා. ඒකේ තේරුම් ගන්න ඕන කාරණාව. එතකොට එහෙමනම් මම නම් දකින්නේ අපේ බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසය අතහැරලා තමයි යම් කෙනෙක් අනාගත බුදුන් පතනවා නම් හොය සඳහා ප්‍රාර්ථනා කරනවා. මම එහෙම දකිනවා. ඒ දැන් අපි වැන්දට වැඩක් වෙන්නේ එහෙම හිතනවා නේද අපි? ඔව් වැන්දට වැඩක් වෙන්නේ නැහැ. අපි වෙන අපේ බුදුන් වහන්සේගෙන් පෙන්වපු ධර්මයේ සැනසුම බුදුන් කෙරෙහි අපිට විශ්වාසයක් නැහැ. තව කෙනෙක් කෙනකම් බලන් ඉන්නවා. තව කෙනෙක් කෙනකම් බලන් ඉන්නේ දැන් නැති නිසානේ. වෙන ආණ්ඩුව කෙනකම් බලන් ඉන්නවා. ඔව්. තියෙන ආණ්ඩුවේ වැඩක් ගන්න නැතුව. අන්න ඒ වගේ ඉතින් මේ බුදුවරයා හෙලි කළ දේ බුදුවරයා බවට පත් වුණේ කොහොමද කියලාත් හොයාගන්න ඕනනේ. බුද්ධ කියන පදේ එන්නේ නැහැ සිද්ධාර්ථ කුමාරයාට. සිද්ධාර්ථ තාපසතුමාට එන්නෙත් නැහැ. රජතුමාට එන්නෙත් නැහැ. බුද්ධ කියන පදේ. එතකොට ප්‍රතිමාව කියන එක පහළ වෙලා තිබුණෙත් නැහැ අවුරුදු 300ක් යනකල් ඉන්දියාවේ. ඊට පස්සේ පහළ වුණේ. ඒ නිසා බුද්ධ පදයට තියෙනවා ගැඹුරු අර්ථයක්. අපි අද ප්‍රතිමා බුදුන් කොට සැලකුවාට, දරුවන්ට ප්‍රතිමාවෙන් බුදුන් පෙන්වුවාට, බුදුරජාණන් වහන්සේ කියනකොට උන්වහන්සේගේ ශ්‍රී ශරීරය අපි හිතට ගත්තට ඊට එහා ගිය අර්ථයක් මේකේ තියෙනවා. පිබිදුන තැනැත්තා බුද්ධ කියලා කියන්නේ. එතකොට ඒ වනකොට පිබිදුන තැනැත්තෙක් හිටියේ නැහැ. බුදුවරු කියලා 6 දිනක් කියාගත්තට ඔවුන් ඔක්කොම මේ පිබිදීමටපත් උනේ නැහැ. ඔවුන්ට භව ගාමිත්වය, පව තුල සහ පින තුල සහ ධාන තුල භව ගාමිත්වය ඇරුණාම බුදුන් පහළ වීමෙන් හෙළිවෙන්නා වූ සෝවාන් ආදී මාර්ගඵල කියන එක කිසිවෙකුට තිබුණේ නැහැ කියන එක මේ ලෝකෙ ඔක්කොම පිළිගනීවි. අර මාර්ගඵල පිළිවෙලින් නිවන් පිළිබඳ තමයි මේක තමයි මාර්ගය. අනුප්පන්නස්ස මග්ගස්ස කියලා කියන්නේ. එතකොට එහෙනම් උන්වහන්සේ කාවෙනුවෙන්ද මේක කළේ කියලා ඔය ඔබ දන්න අතීතය ගැන හොයලා බලන්න. අපි දන්නවා ඔය සුමේද තාපසතුමා කියලා දෙයක් තියෙනවා. දීපංකර පාදමූලය කියලා අපේ රටේ ජනප්‍රිය කතාවක් මේක. කියන්නේ අතටපත් නිවන්පත අතහැරියයි කියලා. ඒ කියන්නේ එදා සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙල සසර ගමන කෙලවර කරගන්න තරම් අවබෝධයක් උන්වහන්සේට තිබුණා. නමුත් ඒක අතහැරියේ කාවෙනුවෙන්ද? බහුතර ජනතාවකට සත්‍ය අවබෝධ කර දීම සඳහා බොහෝ ජනයාගේ හිතසුව පිණිස. නම් ගෞතමයන් වහන්සේ පහළ වුණේ අපේ හිතසුව පිණිස. මේ ගෞතම සසුන තුල අපි ගෞතමයන් වහන්සේට ද්‍රෝහි වෙන්න හොඳ නැහැ. ඒකව තමයි බුදුන් කෙරෙහි විශ්වාස නැතිවීම කියලා මම කියන්නේ. කිසිවෙකුටත් ගෞතම බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාස තබා ගන්න වැරුණාම අනාගත බුදුවරයෙක් ඒ විශ්වාස තියන්න කියලා මේ ත්‍රිපිටකය උගන්වන්නේ නැහැ. ඒක වුණ බුදු සහම නැති වුණ කාලෙක අබුද්ධෝත්පාදයක තමයි කියන්නේ. නැත්නම් ඊළඟ බුදුවරයෙක් ගැන ප්‍රාර්ථනා කරන්න ඕන. ඒ නිසා මම දකිනවා මෙතනම මේ තියෙන්නේ බුදුන් කෙරෙහි ගෞරවයක් නැතිකම. අර දේවදත්ත කරපු වැඩි අනිත් එක ඔය කරන්නේ. දේවදත්තත් කරේ බුදුන් මරන්න හදන එකනේ. මරා ගන්න බැරි වුණා. අපි බුදුන් වහන්සේගේ ධර්මයෙන් වැඩක් ගන්න නැත්නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසක් වශයෙන් වැඩක් ගන්න නැහැ කියන්නේ අනාගත බුදුන් සහ අනාගත නිවන් ප්‍රාර්ථනා කරනවා කියන්නේ. එතකොට බුද්ධ ගෞරවය කෙලෙසිලා නැද්ද? මම දකින්නේ එහෙමයි. අන්න එහෙම වුණාම මොකද වෙන්නේ? 5000ටත් ඉක්මනින් ඉවර වෙන්න බැරි නෑ. චිරස්ථායි නොවන කාරණයක් නේ අර කරන්නේ. ඉතින් මේ මගේ ධර්ම දේශනාව තුළ මේ බුදුන් පදයට මම ගැඹුරු අර්ථයක් දීලා තියෙනවා. අපි ඒක ඊළඟ බුදුන් කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්නේ කොහොමද කියන වචනේ යට ඊළඟටවත් කතා කරමු කාලය මැද නිසා මේ ගැන හිතන්න ඕන ගැඹුරින්. ඒ නිසා අපිට බුදුන් කියන පදයට විවාද කරන්න නෙමෙයි අවශ්‍ය. බුදුන් කියන පදයට ලංකාවේ ඉන්දියාවට මාරු කරන්න නෙමෙයි අවශ්‍ය. උන්වහන්සේ හොයාගත්ත දේ මොකක්ද? ඒක වර්තමානයේ හැමදාමත් වසර 5000කට පෙර හෝ 5000කට පස්සේ හෝ අද හෝ එක වර්තමානයේටයි වළංගු මිනිස් හදවත් සඳහා. මිනිස් හදවත් වල තමයි ඒක සක්‍රිය වෙන්න ඕනේ. මේ බුදුන් හොයාගත්ත සත්‍ය ක්‍රියාත්මක වෙන මිනිසුන්ගේ හදවත් වල. ඒ මිනිස්සුන්ද කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අනාගත බුදුන් ප්‍රාර්ථනා කරනවා නම් එදාට නිවන් බලාපොරොත්තු වෙනවා නම් එහෙනම් මේ සසුන තුළ බුදුන් කෙරෙහි පවතින ගෞරවය මැරිලා. ඊටමත් මේ හොඳ අනාවරණයක් කළේ වහන්සේ. මටත් ඒක ගොඩාක් මං කල්පනා කළා වහන්සේ පැහැදිලි කරනකොට ශ්‍රවණය කරමි. ඒ කාරණාව ඇත්ත.
නේද අපි හඳුනන්නේ දැන් අනාගත කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් මෛත්‍රී බුද්ධ ශාසනේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා නම් මේ බුදුන් කෙරෙහි විශ්වාසයක් නැහැ, මේ දහම කෙරෙහි විශ්වාසයක් නැහැ, මේ යොමු කිරීම පිළිබඳ විශ්වාසයක් නැහැ. සාලිය මහත්තයා බුදුරු හැමදාම ලෝට එලි කරන්නේ එක දෙයක්. වැසුණු දහමක් මතු කිරීම. හරි. එතකොට වැසුණෙන් පස්සේනේ ඊළඟ බුදුවරයා මතු කරන්නේ. දැන් අපේ බුදුන් වහන්සේ හෙලි කර සත්‍ය තියෙනවා නම් අපිට වැඩක් තියෙන්න ඕන. එහෙනම් නැත්නම් ඒකෙන් කියන්නේ එහෙනම් අපි වහලා. එතකොට බුද්ධ ගෞරවය නැති කරලා කියලා මම කියන්න හදන්නේ. එහෙම වුණොත් ශාසනයේ චිරස්ථායී වීමක් බලාපොරොත්තු වෙන්න බෑ. ඔය ටික සාර ධර්ම පරිහානිය කිරිකේ තේරුමම ඔය මම දකින්න ඔය කාරණාව. මොකද පිනට මුල් තැන දුන්නට අවිද්‍යාව දුරු කර ගැනීමට මුල් තැන දීලා නැහැනේ සමාජයේ. සසුන සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සසුන කාලීන සංවාද මණ්ඩපය. එතකොටනේ අපි වර්තමානයේ හිතාගෙන ඉන්නේ මේ සම්බුද්ධ ශාසනය සුරකින්න නම් හන්දියක් ගානේ පිළිම වහන්සේලා ඉදි කරන්න ඕන. කොහොම හරි අපේ පන්සලේ 80 මහා ශ්‍රාවකයන්ගේ පිළිම ටික හදාගන්න ඕනේ. එහෙම නැත්නම් අපේ පන්සලට චෛත්‍යයක් ඕනේ. ලොකුම චෛත්‍ය අපේ පන්සලේ අපි ඉදි කරන්නේ. අපි ඉදි කරන්නේ කොහෙවත් නැති ලොකුම පිළිම වහන්සේ. මේ ටික තියෙන්න ඕන මේ සම්බුද්ධ ශාසන නැත්නම් මේ සම්බුද්ධ ශාසනය පිරිහෙවි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. ගුණදහම් පැත්ත, ධර්මය අවබෝධ වීම පැත්ත, ඒ වගේම බුදුරජාණන් වහන්සේව නිවැරදිව දකින්න ඕන කියන කාරණා මම හිතනවා අපි තරම් ගණන් ගන්නේ නැහැ, මායිම් කරන්නේ නැහැ. ඒ නිසාම මේ පිරිහීම එන්ට දකින්න තියෙනවා. අද අපි මාතෘකා කොට ගත්තේ සම්බුද්ධ ශාසනය චිරස්ථායී වීම සඳහා බලපාන කාරණාත්, ඒ වගේම පිරිහීමට බලපාන කාරණා. මේවා මේ හිතලු විදිහට රට දිහා බලලා, පුද්ගලයෝ දිහා බලලා ලබාගත් තොරතුරු එක්ක කරන විග්‍රහයක් නෙවෙයි. ත්‍රිපිටකයේහි, සූත්‍ර පිටකයේහි සූත්‍රයක අන්තර්ගත කාරණා උපුටාගෙන තමයි අපේ හඳුනන වහන්සේ මේ පැහැදිලි කිරීම කරන්නේ නිවැරදිව. වැඩ සිටින්නේ පූජ්‍යපාද බෙලිගල මිමුරිය ධම්මවංශ අපේ හඳුරු. කතා කරන්නත් පුළුවන් 066 22 83 600 066 22 83 600 අපේ දුරකථන අංක. මාතෘකාවට අදාළව හෝ අදාළ නොවුනත් කමන්නේ, ගැඹුරු කියන එක නෙමෙයි, ඔබට ඒක අදාළ නම් සමස්තයකට පොදු නම් විමසන්න අපි හඳුනන වහන්සේට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හඳුනන්නේ සාලි මහත්මයා, අපි මෙහෙම බලමු ඊළඟ කොටසට ගිහින්. දැන් ත්‍රිපිටකය තුළ ඔය සූත්‍රයේ තියෙන අංගුත්තර නිකාය පංචක නිපාතේ මට මතක හැටියට සූත්‍රවල සඳහන් වෙනවා බුදුන් වහන්සේ ඉදිරියට ආපු පුද්ගලයෝ වැන්දෙන්නේ නැතුව එක්ක වැඳලා කතා කරපු හැටි. ගෞරවයක් තියෙනවා. වැඳ නැත්නම් වැන්දෙත් නැහැ. වැඳ නැහැ කියලා උන්වහන්සේට ප්‍රශ්නයක් වෙලත් නැහැ. ප්‍රශ්නෙට සාකච්ඡාවක්, සොරතුරු පැහැදිලි කිරීමක්. අවසානයේ තියෙනවා උන්වහන්සේ වදාළදී මට තේරුණා. අද පටන් මම තෙරුවන් සරණ යනවා. එතකොට මේ තෙරුවන් සරණ යනවා කියන වචනේ තේරුම පළවෙනි එකේ බුද්ධං සරණං ගච්ඡාමි. බුදුන් සරණ යනවා. ඒ තමයි බුදුන් වදාළ දේ සරණ කරගන්නවා ජීවිතේ ජය ගන්න කියන කාරණේ මේකේ තියෙන්නේ. දැන් අපිට ඕක කොහොම නෙමෙයි කියුනේ. කියන්නේ ඔය අවබෝධයෙන් අපි කවුරුත් කිව්වේ නෑ. මමත් එහෙමයි. ළමා කාලේ ඉතින් ඕක අම්මා තාත්තා එක්ක පන්සල් ගියාම ස්වාමීන් වහන්සේ කියනකොට කිව්වා. අදටත් මම දැකලා තියෙනවා දහම් පාසල් පොතේ තියෙනවා 3 සැරයක් කිව්වම තෙරුවන් සරණ පිහිටනවා කියලා. මට නම් තේරෙන්නේ නෑ ඉතින් ඒක ළමයින්ට මොනව උගන්වනවද කියලා. ධර්මයේ වැටහෙන්නේ නැතුව තෙරුවන් සරණ පිහිටන්නේ නෑ. තෙරුවන් සරණ කියන්නේ සසර දුකින් මිදෙන්න තියෙන කාරණේ. දුක තේරිලා මිදෙන්න මාර්ගයක් ගන්න එක. හොඳයි, අපිට බුද්ධං සරණං ගච්ඡාමි කියන එකේ ඔබතුමා ඉස්සෙල් මතක් කළ පරිදි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අනාගත බුදුරයා දකින්න හෝ ප්‍රාර්ථනා කරනවා නම් ඕක කරනවා නම් වරහන් ඇතුළට දාන්න වෙන්නේ නැද්ද අනාගත බුද්ධං සරණං ගච්ඡාමි කියලා කෑල්ලක්? දාන්න වෙනවනේ. එතකොට වළංගු නෑනේ. ඉතින් වරහන් ඇතුළේ අපි මේ කියන අනාගත බුද්ධං සරණං ගච්ඡාමි නම් කොහොමද එතකොට බුද්ධ ගෞරවය තියෙන්නේ? මේ ගෞතම බුද්ධ ගෞරවය තියෙනවා අපිට. තථාගතයන් වහන්සේ අපෙන් හෙළි කළ දේ
තේරුම් අරගෙන අනුගමනය කිරීම තුළ තමයි රට රැකෙන්නේ සහ සසුන් රැකෙන්නේ සහ ලෝකේ රැකෙන්නේ. වෙන ක්‍රමයක් මම දකින්නේ නැහැ රකින්න. අනුගමනය තේරුම් අරගෙන අනුගමනය කිරීම තුළ ඉස්මතු වෙන්නේ මිනිසත්කම්. දුර්වල වෙලා යන්නේ මිනිස්සුන්ගේ නුගුණ මැරෙන්නේ. මිනිස්සු මැරෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ දුර්ගුණයන් මැරලා යනකොට මිනිස්කම් ඉස්මතු වෙනවා. මිනිස්කම් ඉස්මතු වෙන එක තමයි වර්තමානයකට වෙන්න ඕන. හැමදාමත් ලෝකේ තියෙන වර්තමානයක් විතරයි. කොතරම් අපි අතීතයක් කතා කළත් අනාගතයක් කතා කළත් මේ ජීවත් වෙන්න මිනිස්සු වර්තමානයේ. වර්තමානයේ ජීවත් වෙන මිනිසුන් සඳහා උපයෝගී කර ඇති දෙයක් තමයි මේ බුදු සරණ වෙන්න කියන එක වෙන්න ඕන. එතකොට එහෙමනම් බුදුන් කෙරෙහි ගෞරවය තියෙන්න ඕන කාටද? වර්තමාන මිනිස්සුන්ට, බෞද්ධයින්ට, භික්ෂු භික්ෂුණී උපාසකා සිවණක් පිරිසටම. ශාසනය චිරස්ථායි කරන්න නම් නැත්නම් සසන වලන වැඩේ අපිමයි කරන්න කියන එක තමයි මේ සූත්‍රයේ බුදුන් වහන්සේගේ නිර්දේශයක්. මේක මේ බුදුන් වහන්සේගේ අනාවැකියක් මම මේ විවරණය කරන්නේ. මම අබුතුමන් කියවපාදී මට හිතෙන දෙයක් එහෙම නෙවෙයි. බුදුන් වහන්සේ මේ අනාවැකිය කියලා තියෙනවා. මේ අනාවැකිය දෙපැත්ත බලලා අපි එහෙනම් අපේ චරිත වෙනස් කරගන්න ඕනේ හොඳ පැත්තට. එතකොට ඔතෙන්දි තවත් ටිකක් එහාට යනකොට බුදුන් පදයට මම ධර්මදේශනාවලදී පෙන්ලා තියෙනවා ප්‍රතිමාව ඉක්මවා ගොස්. බුදු ශරීරයේ ඉක්මවා ගොස් දකින්න ඉගෙන ගන්න වෙනවා. එතකොට අදත් ඒ බුදුන් දකින්න බාධාවක් නැහැ කාටවත්. ධර්මයේ දකීද බුදුන් දකී කියන බුද්ධ වචන පදයේ ශ්‍රේෂ්ඨයි නම් කුද්දකනිකායේ සහ සංයුත්තනිකායේ පවතින මේ වචනයක් තියෙනවා මේක. එතකොට ඒ වචනේ සත්‍යයක් නම් අදටත් ඒ බුදුන් පිළිබඳ තියෙන අවබෝධය අදටත් වළංගු වෙන්න ඕන. නැත්නම් බුදුන් දැකීමේ හැකියාව තියෙන්න ඕන. ඒ සඳහා උත්සාහ කරන්න තමයි අපි බොහෝ කල සංසාරයේ ඇවිදලා පිනින් පිරුණ ජීවිතයක් ලබාගෙන දුෂ්ට උෂණ අටකින් මග ඇරලා සන සම්පත්තියක් ලබාන තියෙන්නේ. බඹලොවත් දුෂ්ටක්ෂණයටයි, අපායත් දුෂ්ටක්ෂණයටයි. අංග විකල බව, මන්ද බුද්ධික බව, එතකොට තව කතා කරන ඔය අපි කතා කරන මන්ද මේ කෙලතුළු බව කියන කාරණා නැත්තම් බුදු සසුන නොපවතින රටක ඉපදීමේ කාරණා සියල්ලත් දුෂ්ටක්ෂණ. දුෂ්ටක්ෂණ හා සංසන්දනය කිරීමේදී ෂණ සම්පත්තිය විතරයි මනුස්සයින්ට ලැබෙන්න ඕනේ. එතනින් එහාට අනුගමනය කරන්න ඕන. ධර්මය අනුගමනය කරන්න වෙනවා. ඒ අපට දොරටුවක් ලබා දීලා තියෙන්නේ. වහපු දොරටු 8ක් තියෙන තැනක එක දොරටුවක් කරලා තිනවා. ඒකෙන් යන්න කියලා තියෙනවා. අර 8ෙන් යන්න බෑනේ. ඒගොල්ලෝ යන්නෙම නැහැ. අපිත් යන්නේ නැත්නම් කවුද යන්නේ එතකොට? අර දොරටුවෙන්. ඒක මේක කිසි කෙනෙකුට දොස් පවරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මේකේ අපි දකින දෙයක් තියෙනවා. මොනෑම හේතුවක් නිසා මේ බුදුන් වහන්සේ වදාළ ධර්ම කරුණු අර්ථ විග්‍රහයේදී සියවස් ගණනාවක් තිස්සේ විග්‍රහ වෙන්නේ ලෞකිකයේ විතරයි, ලෝකෝත්තරේ නෑ. මේ ලෝකෝත්තර මංපෙත විවර වෙන විදිහට කරුණු පැහැදිලි කිරීම ඉතා විරලයි මේ සමාජයේ. දැන් අපිට පෙනෙනවා තරුණ පරපුරේ යම් පිරිස මේව පැහැදිලි කරමින් සිටිනවා. නමුත් අප උපන් සමාජයේ ඒ පිළිබඳ මොනම තැනක්වත් තිබුණේ නැහැ. එහෙනම් තමන් හදවතට තට්ටු කරලා බලන්න ඔබ අනාගත බුද්ධං සරණං ගච්ඡාමිද ගෞතම බුද්ධං සරණං ගච්ඡාමිද කියලා. අනාගත බුද්ධං සරණං ගච්ඡාමි නම් ඔබ බුදුන්ට ගෞරවය නැති කෙනෙක්. ගෞතම බුද්ධං සරණං ගච්ඡාමි නම් ඔබ බුදුන්ට ගෞරව කරන කෙනෙක්. අපේ හඳුරන්නේ අපේ පින්වා කීත් තියනවානේ සමහර තැන්. ඉතින් ඒක තමයි මම කියන්නේ. තියෙනවා තමයි මාත් අහලා තියෙනවා. විතරක් නෙමෙයි ත්‍රිපිටකයේත් යම් තැන්වල සිංහල පරිවර්තනයේ වැරදි තියෙනවා. මම ඒක දකිනවා හොඳටම. පාලිය තිබුණාට සිංහලට පරිවර්තනය කිරීමේදී මේ පරිවර්තනය කරපු අයගේ අදහසට අනුව මේවා ගලපලා තියෙනවා. ඔය කියන ධර්මයේ යටපත් වෙන විදිහට. තථාගතයන් වහන්සේම උදාහරණවනේ තථාගත ධර්මයේ යටපත් උනේ නොබබලයි විවෘත වූ බබලයි කියලා. නිසා කලක් තිස්සේ සිදුවන ප්‍රමාදයක් මම මේකට කිසිවෙකුට දොස් කියන්නේ එහෙම කැමති නැහැ. අවශ්‍ය වෙන්නේ විවෘත කරගන්නේ. ඒ සඳහා අපිට මේ ත්‍රිපිටකයේ සූත්‍ර තියෙනවා සංසන්දනය කරන්න. මේ සංසන්දනය කර ගැනීමේදී අපිට ගැළපෙනවා හරියට. අපිට බැහැර වෙන යුතු බැහැර වෙනවා. කිසි ගැටලුවක් නැතුව සංසන්දනයේදී ගැළපෙන තැනක් තියෙනවා. අන්න ඒ ගැළපෙන තැනට එන්න පුළුවන් වෙන්න වෙනවා. එතකොට අපි එහෙමනම් ගෞතම සසුන රකින්න පුළුවන් වෙන්නේ ඔය බුදුමන් මතක් කළ පරිදි අර විශාල ගොඩනැගිලි කිරීමෙන් පමණක් නෙවෙයි. ඒවා පව් හෝ වැරදි කියලා කිසි දවසක මම කියන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න ඕන. නමුත් අපි ඒවා සඳහා ආපහු තරඟකාරීත්වය නම් ගන්නෙ. ඒවානුත් අපි පෝෂණය කරන්නේ ලෝභ දේශ මොහයන් නම්. අපි පෘථග්ජන භාවය තුළ නම් ඉන්නේ. එතකොට අපට ගෞතම බුදුන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවය නැති කරගන්න පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ ගැන හිතන්න කියලායි අපි මේ කියන්නේ. එමතුමක් තියෙන අරන්ගෙම අපි හඳුනන්නේ ආයිබෝවන්. ආයිබෝවන්. කවුද කියන්නකෝ?
මම මේ පී ජයසිංහ මීගොඩින් කතා කරන්නේ. ඔව් මහත්මයා. මම මේ ස්වාමීන් වහන්සේ පන්සලත් එක්ක බොහොම ළඟින් ආශ්‍රය කරපු පුද්ගලයෙක්. හැම මාසෙම දැන් අවුරුදු 45 තිස්සේ අපි දවල් දාණය ඒ පන්සලට පී නමනවා. ඒක ඉදිරියටත් ඒ විදිහටම කරනවා. හැම මාසෙම 10 වෙනිදාට. එතකොට අපේ පරම්පරාවෙන් ඒක ඉදිරියටම යනවා, ඒක නතර වෙන්නේ නැහැ. එතකොට මගේ ආකල්පය ආමුදුරනේ ස්වාමීන් වහන්සේ මේ බුදු දාසනේ තව සාරා සංඝ කල්පයක් පවතිනවා ලංකාවේ කියන චේතනාව පිට තමයි මම මේ කතා කරන්නේ. මේ අපේ බුදුදාම ගොඩක් දුරට පිරියෙන්න හේතුව තමයි ස්වාමීන් වහන්සේ මේ පන්සලත් එක්ක සම්බන්ධතාවයේ අඩුකම. අපේ රටේ ජීවත් වෙන ජනතාව. එතකොට මේ தත්ත්වයට අපිට පත් කරන්න පුළුවන් එකම දේ තමයි ස්වාමීන් වහන්සේ දහම් පාසල. අද ඔබතුමා ස්වාමීන් වහන්සේ කල්පනා බලන්න පොඩ්ඩක් දත් අරගෙන 1000ක් ඉස්කෝලේ යනවාද කියලා. නමුත් දහම් පාසල් යන්නේ කී දෙනාද කියලා බලන්න ස්වාමීන් වහන්සේ. ඔය දහම් පාසල අනුව තමයි දහම් පාසලේ අසුරෙන් තමයි අපේ මේ බුද්ධ ශාසනය රැකෙන්නේ. ඒක නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධව පොඩ්ඩක් සොයා බලලා මේ දහම් පාසල් සම්බන්ධව කාරණාව තව ඉදිරියටත් දියුණු කරලා මේ බුද්ධ ශාසනය රැක ගන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි, බුදු සරණයි. හොඳයි, තෙරුවන් සරණයි ඔබතුමන්ට. ඔබතුමන්ගේ දායකත්වයත් හරියට වටිනවා. ඒක එහෙම පවත්තන යන්න අනිවාර්යයෙන්. මම ඒක ගැන කියන්න කැමතියි. එහෙම වෙන්නමත් ඕනේ ඒක. ඒ වගේම අර ප්‍රාර්ථනාවත් සාරාංශික සේවිතත් අපිට පුවන් තරම් කල් කියන්නේ ලක්ෂ ගණනක් කාලයක් අපි පවත්තන්න ඕනේ. එතකොට මේ එතුමන්ගේ වචනේ මම තව ටිකක් නිවැරදි කරන්නම්. මේ පන්සලත් ගෙදරත් අතර සම්බන්ධතාවය මේ පන්සල් යන්නේ නැති එක කියන වචනේ නෙමෙයි යෝගෙත් තේරුම් ගන්න ඕන. ධර්මයෙන් ඈත් වීම කියන එක. ඒක තමයි පන්සලත් ගෙදරත් අතර සම්බන්ධතාවය විතරක් වෙනවා කියන්නේ ධර්මයෙන් ඈත් වෙනවා කියන එක. මටත් එතුමන් කියපු සංඛ්‍යා ලේඛන හම්බෙලා තිබෙනවා. හිරගෙවල් වල එහෙම නැත්නම් ඔය මොනවාර තරුණ ළමා වයසේ ඉන්න පුරුද්දාපන මධ්‍යස්ථානවල සංඛ්‍යා ලේඛන හොයලා බලපුවම අපරාධකරුවෝ ඔක්කොම දහම් පාසලට අඩිය තිබුණ නැති අය. ඒක තුල කිසියම් මාකාලික පාලනයක් තියෙනවා. දහම් පාසල ඉස්කෝලයක් කරගන්න නැතුව දහම් පාසල තුල ආධ්‍යාත්මික සංවර්ධනයලා සමාජයට බහින් හැටි කියලා දෙන්න වේවි. දැනට නම් දහම් පාසල ඉස්කෝලයක්. තවත් ප්‍රශ්නයක් තියෙනවා සටහන් කරගෙන අපි හඳුරන්නේ අපි උත්තර දෙමු. පුදුවේ ආයිබෝවන්. ආයිබෝවන්. මම කිතුරුගල රත්නසේකර රූපසිංහ. ඔහොමත්මිය. අපේ හඳුරන්නේ මේ භාෂාව ගැන කතා කරමින් පරිවර්තනය ගැන කතා කරමින් අපිට පුංචි ගැටලුවක් වෙලා තියෙනවා. මේ පියාට වඳින ගාථාවේ අර මවට මාතුපාදන් කියන එක පියාට පීතුපාදන් කියන එක වැරදි, පිතුපාදන් කියලා නිවැරදි යුතුයි කියලා මත දෙකක් තියෙනවා. අපේ දම්පසත් දරුවන්ට එහෙම කියා දෙන්න ඔබ වහන්සේගෙන් නිවැරදි පිළිතුර බලාපොරොත්තු වෙනවා. මාතුපාදන් හොඳයි. පීතුපාදන්ද පිතුපාදන්ද? දරුවන් සරණයි. දැන් අපි නම් අපේ ගුවන් විදුලියෙන් යන්නේ පිතුපාදන් කියලා. ඒක කිසි ගැටලුවක් නැහැ. මංගල සූත්‍රයට ගිහින් බලන්නකෝ මාතා පීතුපට්ඨානන්ද පිතුපට්ඨානන්ද කියලා. මාතා පිතුපට්ඨාන. ඒ මාතා පිතා ඒක pāli භාෂාව තියෙන එක. ඉතින් අර ගාතාව කියන්න ගියාම මොක අර බුද්ධ සරණං ගච්ඡාමි කියන එක ගච්ඡාමි කියන්නේ. මේ කියලා නෑනේ ඒක මියන්න විතරනේ තියෙන්නේ. කාමේසු මිච්ඡාචාරා කියන්නේ නේද අපි? ඔව්. කාමේ සුමිච්ඡාචාරා කියන සමහර අයට. කාමයන්හි වැරදියක් කිරීම කාමේසු මිච්ඡාචාර. කාමේසු මිච්ඡාචාර. එහෙමයි වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ මේක ගැටලුවක් නෙමෙයි. ඇත්තටම මේක මේ පීතු නෙමෙයි පිතා මාතා පිතා කියන වචනේ පාලියෙන් තියෙන නිසා පිතුපාදන් තමයි ඒක ඇත්ත. දරුවන්ට උච්චාරණය උහුරු කරන්න ඕනේ. ඉතින් ඕක ඔතන විතරක් නෙමෙයි සමහර පොඩි සාමෙන් වහන්සේලා ඕක පාඩම් කරගත්තාම මම තරුණ කාලේ ওই වරද්දලා කියනවා අහලා තියෙනවා සමහර ගාථා. අර පාඩම් වෙන එකේ වැරද්දනේ තියෙන්නේ. ඈ අන්න එහෙම එකක් තියෙන වැරදි ආකාරයට පාඩම් කිරීම. නිවැරදි කාර්යයට දරුවන්ට පදහම් පාසලද කියලා දෙන්න ඕන. සමහරව තාමත් කියන සරණම් ගච්ඡාමි කියලා. සරණම් කියන එකටත් ඒක නම් එහෙම උනත් කමකුත් නැහැ කාලේ මහත්තයා. මොකද දන්නවද ඒකේ? ඒකේ තියෙනවා සරණාගමන දෙකක්. මකරාන්ත සරණාගමන කියලා එකක් තියෙනවා. මකරාන්ත කියන එකේ තේරුම අල්මයන්ෙන් අවසන් වෙන සරණාගමනය කියන්නේ. ඒ වගේ අපේ මේ රටේ සම්ප්‍රදායවල පැවිදි කිරීමේදී බිඳුවෙන් අවසන් වෙන එක සරණම් ගච්ඡාමි. ඒක
කියලා මේකත් කියනවා. මොකද කෝකෙන් හරි ওই දෙකෙන් තමයි සරණේ පිහිටන්නේ කියන විශ්වාසවල තමයි මේ දෙකම කියවන්නේ. හැබැයි මම නම් දන්නවා දෙකම කියවීම නෙමෙයි තේරුම් අරන් අනුගමනය කිරීම තුලයි සරණ පිහිටන්නේ කියලා. තමයි ඒක එච්චර වැදගත් නෑ. නමුත් ඒ සම්ප්‍රදාය අපි ගරහන්නේ නෑ. ඒකින්ද මේ මකරාන්ත කියන්නේ මයන්ෙන් අවසන් වෙන. අර්ග බින්දුවෙන් අවසන් වෙන. හරි ජයසිංහ මහත්මයා මුලින් කතා කරපු මේ දහම් පාසල සම්බන්ධයෙන් සැබවින්ම හිර ගෙවල් වල නැත්නම් ළමා වෘත්තාවන මධ්‍යස්ථාන වලට ගිහින් ඉන්නේ අපරාධකරු වෙලා ඉන්නේ දහම් පාසලට අඩිය තිබුණ නැති අය කියලා සංඛ්‍යාලේඛන අනුව තොරතුරු මට පොලිස් නිලධාරියෙක් මතක් කරලා කිව්වා. ඉතින් ඒ අනුව එතුමන්ගේ අදහසත් හරි. අපි දහම් පාසලට දරුවෝ යවලා අම්මා තාත්තා අමතක නොකරන්න, ජීවිතයේ රට අමතක නොකරන්න, ශාසනය අමතක කරන්න, ඒවා අමතක නොකර ජීවත් වෙන්න උගන්වන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඉගෙන ගත්තාම රැකියාව ලබා ගත්තා, මේ රට හොඳ නෑ, ඉන්දියාව හොඳයි, පින්ලන්තේ හොඳයි කියලා. හරි. එහෙම නැත්නම් අම්මා තාත්තා ඕන නෑ අපි එහාට යන්න ගියොත්. එතකොට ඉතින් අර මේ දවස්වල සතියන්ත පුවත්පතක තියෙනවා වැඩිහිටි නිවාසයේ ඉන්නේ අපේ අම්මා කියලා කතාවක්. ඒ ලක්ෂපති කෝටිපති අම්මලා දුක් විඳින හැටි දරුවන් විසින් අමතක කරලා. මේකටද මේ දහම් පාසල තියෙන්නේ. මම මගේ ධර්ම දේශනාවලත් අහනවා. බුදුන් වහන්සේ දේශනා කළේ බුද්ධ විය මාතා බුද්ධ විය පිතා. ඒ කියන්නේ Tamanට සමාන කළා. බුදුන්ට සමාන කළානේ මව්පියන්. සමාන කළා නම් එහෙනම් බුදුන්ට සලකනවා වගේ සලකන්න මව්පියන්ට. නමුත් අපි බුදු පිළිමයක් ලොකුවට හදලා අම්මා තාත්තා දක්කනවා නම් වැඩිහිටි නිවාසයකට මට තේරෙන්නේ නැහැ බුදුන්ට තියෙන ගෞරවය මොකද්ද කියලා. මේ සංකල්පය ආකල්පය වෙනස් කරන්න වෙනවා සැබවින්ම. ඒ විතරක් නෙමෙයි අර මහත්මයා මතක් කළා ඊට පස්සේ යහපත් පුරවැසියෙක් වශයෙන් පාපෙන් නිවත් වෙලා මේ ජීවිතේ ජීවත් වෙන එක හැක්තාක් දුරට තමයි මේ ධර්මයේ සරණ කියන එක තේරුම් කරලා දෙන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි අර කියන සම්බන්ධතාවය. සැබවින්ම දැන් මේ මොහොතේ විහාරස්ථානෙත් එක්ක තියෙන ගනුදෙනු ටිකක් අඩු වෙනවා. මොකද මේ යන්න එපා කිව්වහම. ඒකෙන් කියන්නේ ඈත් වෙනවා කියන එක නෙමෙයි. නමුත් අපි එනවනේ මාධ්‍ය මගින් නිවසට. ඔබ ධර්මානුකූලව ඉගෙන ගන්නවා නම් ඔබේ මනුස්සකම තියෙනවා නම් ඔබට අම්මා හෝ තාත්තා හෝ පන්සල අතහැරෙන්නේ නැහැ. මේ ඈත් වෙනවා කියන එකේ තේරුම කිලෝමීටර් ස්වභාවයෙන් ඈත් වෙන එක නෙමෙයි. පාපයට නැඹුරු වීම තුලින්, පාපේ වැළඳ ගැනීම තුලින් ඈත් වෙන්නේ ආගමින් නැත්තම් පන්සලෙන්. අන්න ඒක තේරුම් ගන්න වෙනවා. ඉතින් අන්නේ පාපයට නැඹුරු වීම කියන එක වළක්වන එක තමයි අපිට කරන්න ඕන කාරණාව. සයිතුමන්ගේ අදහස් අපි අනුමත කරනවා. අද සමහර දහම් පාසල් වල ක්‍රියාකාරීත්වය නම් ඉතින් සමහරට අපි දකිනවා මේ හිරගෙවල් වල දොර විවර කරන ආකාරයේ වැඩපිළිවෙලුත් දහම් පාසල් වල තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ අර දහම් පාසල් වල අතීතයේ උගන්වපු ගුරු බහුතුනුත් වර්තමානයේ සමහර තැන්වල හැමතැනකම නෙමෙයි ඉන්න ගුරු බහුතුනුන්ගේ යම් යම් ක්‍රියාකලාප හේතු කොටගෙන අපි ඒක එතනින් නවත්තලා අපි යමු අද සමත්‍රකාට අපි. ඔව් එතකොට මේ අපි කතා කරමින් හිටියේ මේ බුද්ධ ගෞරවය කියන එකනේ. එතකොට බුදුන් වහන්සේ හොයාගත්ත දෙයක් තියෙනවා. ඒ හොයාගත්ත දේ තේරුම් ගත්තාම ඒ හොයාගත්ත දේ තුල ඉන්න බුදුන් වෙන කෙනෙක්. ප්‍රතිමාව හෝ ශරීරය නෙවෙයි. ඒ හොයාගත්ත දේ එලි කරපුවාම ඒකේ උන්වහන්සේ අදහරනවා මම ලෝකෙට බුද්ධ කීවේ නැහැ. මෙන්න මේ தත්ත්වය ලැබෙනතුරු. අන්න ඒ කාරණා තුල අපිට ධර්ම ශ්‍රවණයෙන් දකින බුදුන් ප්‍රතිමාව තුල හෝ පන්සලේ නෙමෙයි ඉන්න ඕන හදවතේ. ඔය මොකම 2005 විතර ඉඳලා කියන කාරණයක් අද ඊයේ නෙමෙයි. ඊට පස්සේ මට ආචාන්චා හිමියන්ගේ පොතක් හම්බ වුණා 2010 15 විතර. උන්වහන්සේත් වදාarලා තිබෙනවා තෙරුවන් වැඩ ඉන්න ඕන මිනිස්සුගේ හදවතේ කියලා. නමුත් අපිට දැනට තෙරුවන් වැඩ ඉන්නේ පන්සලේ තුම්පලකනේ. ඔන්න ඔතනින් ඕක වෙනස් කරගන්න ඕනේ. අර හදවතේ වැඩ ඉන්න තෙරුවන්ගෙන් ඈත් වෙන තරමට තමයි සසන පිරෙන්නේ. දැන් මෙහෙම කිව්වට වරදවට අහගන්න එපා හිතුතුනේ. දැන් පන්සලට නොගියත් ගෙදර හිටියත් තෙරුවන් ඔය කාරණා තුන් බෝධිය හදවතේ වැඩ ඉන්නවනම් ඔහු පාපෙන් බැහැර වෙන කෙනෙක් නේ. පාපෙන් බැහැර. එතකොට ඔහු මානව හිතවාදියෙක් නේ. නැත්නම් අපි පන්සලට ගිහලා තුන් බෝධියට ඇඳලා එනවා. එතනක් තියලා. ඔව්. ඒක තමයි අපට වෙලා තියෙන්නේ. ඒක තමයි කලක් තිස්සේ මේ අදාළ දේ යටපත් උනායි කියලා මම කියන්න උත්සාහ කරන්නේ. තෙරුවන්ගේ අගයත් යටපත් වීම තුළ පවතින්නේ. තෙරුවන් ඉන්නේ පන්සලේ විතරයි. තෙරුවන් ඉන්නේ පන්සලේ විතරයි කියලා කල්පනා කරනු ලබනවා. ඒ නිසා මේක තේරුම් ගන්න ඕන. උන්වහන්සේ වදාහරනවා ආස්වාදයේ ආදීනව දැක ආස්වාදයෙන් මිදුන දවසේ මම ලෝකෙට බුද්ධ කීවේ. ඔන්න බුදුන් හඳුනා ගන්න පුළුවන් එක ක්‍රමයක්. ආස්වාදී ආදීනව දැක ආස්වාදයේ ආදීනව දැකලා ආස්වාදයෙන් මිදුන දවසේ තමයි උන්වහන්සේ බුද්ධ කියලා වදාරන්නේ. අපටත් එහෙනම් උන්වහන්සේ වදාළ පරිදි ආස්වාදය සහ ආදීනවත් පිනිලා ආස්වාදයෙන් මිදෙන පාරට යන්න පුළුවන් බුදුන් හඳුනා ගන්න.
සෑම ආස්වාදයකම ආධිනයකුත් තියෙනවා. ආස්වාදයේ කියන වචනේ තේරුම ටිකක් ගැඹුරුයි. සතුට කියන එක නෙමෙයි, ඊට වඩා එහාට ගිය සසරට බැඳෙන උපාදාන කියන අර්ථයක් පවතින්නේ. මිත්‍යා දෘෂ්ටිකට ගැනීමක් තවත් ඉතින් කියනවා නම්. එතකොට ඒකේ ආදීනව තමයි සසර නැත්තම් සතර දුක් කියන්නේ. ඉතින් ඒකෙන් මිදෙන්න නම් ආස්වාදයෙන් මිදෙන්න ඕන කියන එක බුදුන් වහන්සේගේ ඉගැන්වීම. එතකොට සංයුත්ත නිකායේ මෙන්න මේ මගේ ළඟ පොතකුත් තියෙනවා මේ පොතේ තියෙන සම්බුද්ධ සහ සම්බුද්ධත්ව සූත්‍ර තියෙනවා. මේ පෙන්නනවා රූප වේදනා සංඥා සංකාර කියලා ස්කන්ධ පංචකයක් පවතිනවා. ඒ ස්කන්ධ පංචකයට එන දේවල් මගේ ආත්ම වශයෙන් ගන්න තාක්කල් මම ලෝකෙට බුද්ධත්වයේ ප්‍රකට කළේ නැහැ. එතකොට බුද්ධත්වයේ ප්‍රකට කළේ ස්කන්ධ පංචකේ මම නොවන මගේ නොවන මගේ ආත්ම නොවන ස්කන්ධ පංචකේ අනාත්මයටපත් වුණ දවස. එන මේ බුදුන් කෙරෙහි ගෞරවය ඇති වෙන්න පුද්ගලයා හෝ ප්‍රතිමාව පමණක් හඳුනාගන්න බෑ. ඊට එහාට ගින් ස්කන්ධ පංචකය කියන එක තේරුම් අරගෙන ඒකේ ආත්මය සහ අනාත්මය තේරුම් ගන්න වෙනවා. අන්න ස්කන්ධ පංචකයේ ආත්මය තුළ තමයි අපාය හෝ දිව්‍ය ලෝක හෝ අනාගත බුදු දකින්න හෝ සතරේ ඇවිදින්නේ. එතකොට බුදු සරණක් නැහැනේ. ස්කන්ධ පංචකයේ අනාත්මය තේරුණා නම් එතකොට ගෞතම බුදුන් නෙලි කළ මේ දේ සරණ කරගන්නවා. ඒ තමයි බුදු සරණ. එතකොටයි බුදු සරණ වළංගු වෙන්නේ. මෙන්න මෙහෙමයි අපිට මේ බුදුන් කෙරෙහි ගෞරවය කියන එක මේ ලැබී තිබෙන කාලයට අනුව මේ සංකේතවත් කරන්න පුළුවන්කමක් පවතින්නේ. ඒ නිසා මේ தത്വයට අනුව හදවතින් තට්ටු කරලා අහලා බලන්න ඔබ බුද්ධ ගෞරවය ඇති කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. අර ප්‍රතිපත්ති මේ පැත්ත යටපත් කරලා අනිත් පැත්ත ඉස්මතු කරාට ඒක තුලින් මිනිසුන් ඒකත් තරගයට අරගෙන ඒකත් පු탁ඥාන භාවයට අරගෙන තවදුරටත් ලෝභ දේශ මොහ වඩන්නන් බවට පත් වෙනවා සම්බුදු සසුන තුලත්. නමුත් බුදු සමය තුල මිනිසාට ප්‍රතිපත්තියක් වශයෙන් උගන්වන්නේ දුක් ගෙනත් දෙන්නේ බාහිර ලෝකේ ධර්මතා නෙමෙයි මිනිස්සුන්ගේ ලෝභ දේශ මොහයන්. ඒවා පාලනය කරගන්න ඉවර කරගන්න කියන එක තමයි බුදුරෙකු කියන්නේ උපන් මිනිසුන් සඳහා. උපදින්න ඉන්න මිනිස්සු මැරිච්ච මිනිස්සු සඳහා නෙවෙයි ජීවත් වෙන මිනිසුන් සඳහා. මෙන්න මේ தත්වයන් තේරෙනකොට ඇති වෙන ගෞරවය ප්‍රතිපත්ති පූජාන් බුදුන් පිළිමේ ගෞරවය බවට පත් වෙනවා. අතර ආමිස පූජාන් බුදුන් පිළිමේ ගෞරවය මේක ප්‍රතිපත්ති පූජාන් බුදුන් පිළිමේ ගෞරවය. එතකොට මේ ගෞරවය තියෙන්න ඕන කියලා තමයි බුදුන් වහන්සේ වදාරන්නේ සසුන රකින්න ඕන. එහෙම නැත්නම් ඉතින් අපට රකින්න බැරුවම දෙවියන්ට බාර දෙන්න වෙනවා. මේ වැරද්ද තව ඉස්සරහට කාරණාවලදී තව ටිකක් පැහැදිලි කරගන්න බලමු අපි. සසුන සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සසුන කාලීන සංවාද මණ්ඩපය. හිතවතුනි අවබෝධ කරගන්න ඕන තැන් තියෙනවා. සිවුම්ම අවබෝධ කරගන්න ඕන තැන් ගැඹුරු තැන් තියෙනවා. හැබැයි හරි සරලව අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒ අවබෝධය හරියට ලබා ගත්තොත් ජීවිතය බොහොම නිර්වුල් සුන්දර ලස්සන එකක් බවට පත් කරගන්න පුළුවන්. දහම් පාසලට ගියත් වැඩක් නැහැ. හිත මෙල්ල කරගන්න බැරි නම්, හිත দমনය කරගන්න බැරි නම්, හිත හදාගන්න බැරි නම්, ලෝභ ද්වේෂ මෝහ ආදී මේ අකුසල මූලයන් නැති කරගන්න බැරි නම් දහම් පාසලේ මොන විභාග පාස් කරත් වැඩක් නැහැ. මල් වලට මේ තරංග වලට ලකුණු සහතික ගොඩක් ගත්තට වැඩක් නැහැ. එළියට ආවට පස්සේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වෙනස් වෙන්න පුළුවන්. පන්සලටත් එහෙමයි. හැමදාම පන්සලට ගියත් වැඩක් නැහැ. අර අපි හඳුරු දේශනා කළ විදිහට මේ තෙරුවන් පන්සලේ තියලා එහෙම නැත්නම් තුන්තරාවෝදිය පන්සලේ තියලා මේ ගෙදර එනවා නම් එනිසා මේ හිතන්න සහ හැදෙන්න හරි සියුම් තැනක් තියෙනවා. ඒ තැන තමයි තාම අපිට ස්පර්ශ කරගන්න බැරි වෙලා තියෙන්නේ. මිනිතර උත්සාහ දරන්නේ ඒ තැන ස්පර්ශ කරන්න ඔබට මඟ කියා දෙන්න. එහෙම වුණොත් ලෞකික ජීවිතයේ තරී ලස්සනට අරන් ගිහිල්ලා පියවරෙන් පියවර අපි ලෝකෝත්තර පරමාර්ථ කරත් નિરાයාසයෙන්ම ගමන් කරන්න මඟ හදාගන්න පුළුවන්. ආරාධනා කළා ඉතාමත්ම ගෞරවයෙන් පූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මවංශ අපේ හාමුදුරන් වහන්සේට මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියත් පිරිහීමක් පිළිබඳවයි කතා කරන්නේ. චිරස්ථිතිය පිළිබඳ තියෙන කාරණා කතා කරනකොට ඒක අනිත් පැත්ත පිරිහීමට හේතු වන කාරණා. අපි හඳුරන්නේ අපි එක කාරණාවක් පැහැදිලි කරගත්තා. ඔව් ඉතින් ටිකට කාලය යොදා ගන්න ඕන අපි. ඉතින් ටිකට කාලය යොදා ගන්න ඕන.
එතකොට මේ දෙවෙනි කාරණේදී පෙන්වන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස ධර්මයේ කෙරෙහි සගාරෝ අගාරෝ අගෞරවයෙන් ධර්මයේ කෙරෙහි ගෞරවයක් නැත්නම් ඒ ශාසනය චිරස්ථිතියක් වෙන්නේ නැහැ. ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් යුක්ත නම් තමයි චිරස්ථිතියක්. මම හොඳට දකිනවා මේ බුදුසසුන රැකීමට බාර දීලා තියෙන්නේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසට ඇරුණාම දෙවියන්ට නම් නෙවෙයි. අනිවාර්යයෙන්ම මෙන්න මේ කාරණේ හරියට කරනවා නම් අපි බුදුසසුන රකින්නේ. මේ කාරණේ අපි පැහැර හරිනවා නම් අපට එහෙනම් තව ලොකු මිත්‍යා දෘෂ්ටියට යට වෙන්න වෙයි. ඉස්සරහට කෙනෙක් තමයි. බැර සරලව කියනවනේ සසුන රකින්න දෙවියෝ කියලා. ඔව්. දෙවියන්ට බාර දීලා ඉන්නේ. මේ සූත්‍රයට අනුගත කළ එහෙම වෙන්න බෑ. මේ චිරස්ථිතියයි පරිහානියයි දෙක අපි අතේ තියෙන වැඩක් කියලා පෙන්ලා තිබෙන්නේ. එතකොට දැන් අපි ළමා කාලේ ඉඳලා කිව්වනේ ධම්මං සරණං ගච්ඡාමි කියලා. කියනවා තාමත් කියනවා අපි. මොකටද මේ ධම්මං සරණං ගච්ඡාමි? ධර්මය සරණ කරගනිමි. සසරේ පෘථග්ජන භාවය තුල ලෝකේ ඉපදුනහම කඩා වැටෙන ආක්‍රමණය කරන තර්ජනයක් තියෙනවා. දුක. ඒක අපිට කරන තර්ජනයක්. ලෝක ධර්මතාව විසින් අපිට තර්ජනය කරනවා අපි ඒක බාර ගන්නවා. මේ දුකටපත් නොවෙන්නට මේ දුකින් අත මිදෙන්නට තමයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ සරණ වන. එහෙනම් දුකින් මිදෙන්න ධර්මයේ සරණ කරගන්නවා කියන එක තමයි ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. හදවතට තට්ටු කරලා ඇහුවොත් අපේ සමස්ත බෞද්ධ සමාජයේ එහෙම දුකින් මිදෙන්නට ධර්මයේ සරණ කරගන්නවා කියනකට ඇවිදින් ධම්මං සරණං ගච්ඡාමි කියන කී දෙනෙක් ඇද්ද? අර පාඩම් ඉස්කෝලේ යන කාලේ නිකන් කිව්වට ඕක මැරෙනකම්ම කියා ඉන්නවා. ඉතින් මම ඕකේ දකින්න දෙයක් තියෙනවා. මගේ උපහාස රසයට එකතු වෙන තැන් තියෙනවනේ යම් වෙලාවට. මමත් ඉතින් ඔය මාර්ගවල හැමතැනම යන කෙනෙක් නේ වාහන. යනකොට ඉතින් මට බස් පේනවා. බස් වලක් තියෙනවා මෙම බස් රථයේට බුදු සරණයි ධම්ම සරණයි. නැත්නම් තෙරුවන් සරණයි. එහෙම නැත්නම් වලුත හදපු ගෙවල් තියෙනවා වංගුවල පළවෙනි තට්ටුව හදලා තියෙන දෙවෙනි තට්ටුව හදාගන්න හල්ලි නැතුව ලොකු තිරයක්. කාමේ මොකද්ද? බැනර් එකක් ගහලා තියෙන්නේ. බැනරේදී මෙම නිවසට තෙරුවන් සරණයි. ඔන්න අපේ බෞද්ධයින්ගේ තෙරුවන් අවබෝධය. මේ තෙරුවන් සරණ තියෙන්නේ සත්තුන්ටවත් ගස්වලටවත් ගෙවල් වලටවත් අන්‍ය ආගමිකටවත් නෙවෙයි. ධර්මයේ තේරුම් ගත්ත අයට සසර දුකින් මිදීමට. සසර දුකින් මිදීම සඳහා පමණයි තෙරුවන් වළංගු වෙන්නේ. එනම් සසර දුකින් මිදෙන්න පුළුවන් කාටද? ධර්මයේ සරණ යන මිනිස්සෙන්ට. අර මොකක්වත් එතකොට ප්‍රලාපණේ දර්ගහණේවා. වැඩක් වෙන්නේ නැහනේ. අන්න එතකොට ඒකෙන් පෙන්වන්නේ අපි තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ කියන එක දන්නේ නැහැ. ධර්මයේ සරණ අපට නැහැ. එහෙනම් ඉතින් චිරස්ථායි වෙයිද? ඒ නිසාම නෙමෙයිද තථාගතයන් වහන්සේගේ ධර්මයේ ත්‍රිපිටකයේ තිබුණාට පාවිච්චි කරන්නේ නැති නිසා නේද අර ධම්මං සරණං ගච්ඡාමි අනාගතයට තියලා තියෙන්නේ. අනාගතේ බුදුරෙක් පහළ වෙනකන් ධර්මයේ දේශනා කරන්න. ඒ කියන්නේ අනාගතේ පහළ බුදුරෙක් තව වචන විශේෂණ ගොඩාක් දාලා දේශනා කරන සද්ධර්ම ශ්‍රවණයකට චතුස්සත්‍ය අවබෝධ වෙන්න කියලානේ. එතකොට ඒකෙන් කියන්නේ අපේ මේ පොතේ තියෙන චතුස්සත්‍ය අවලංගුයි කියලාද? පින්වත් කිතන එකම දහම් මණ්ඩපයක ඒක තමයි ධර්ම ශ්‍රවණයකට. ඔව්. එතකොට ඒකෙන් කියන්නේ මේක කාතින් සිද්ධ වුණත් කලක් තිස්සේ අපි අතින් හදපු වැරදි පාරක් මේක. මම කිසිම දවසක කෙනෙකුට දොස් කියන්නේ නැහැ. ඊට වඩා මේ පොත් ටික රැකලා දීපේකට මම ගෞරව කරනවා පුණ්‍ය මහ සංඝරත්නයට. පරපුරේ මොකද අපි මේවා කතා කරන්නේ මේ වාසය නිසා. නමුත් ඒක වැරදි. ගෞතම සසුනක ඉඳමින් අපිට ගෞතමයන් වහන්සේ කියලා වදාලා වූ ධර්මයේ මේ පුස්තකයෙන් මතු කරගන්න බැරි නම් අපි මොනවද කරලා තියෙන්නේ? මහානකමේ හරි බෞද්ධකමේ හරි. ධර්මයේ කියන එක අන්තිමට පොතේ නෙමෙයි තියෙන්නේ. පොතේ තියෙන්නේ දහම් පෙළ දහම විතරයි. ඒ පිළිමද මම කියනවාකට කියන්නේ දැන් යම් කිසි කැලේක පිට්ටනියක් තියෙනවා. හොයාගන්න බෑ. ඊතලයක් ඔස්සේ ගියාම හොයන්න පුළුවන්. පිට්ටනිය වෙන කොහේ හරි තියෙන නමුත් ඊතල පාර ඔස්සේ ගියාම පිට්ටනිය හම්බ වෙනවා. මේ ධර්ම දේශනා කියන්නේ ඊතලයක් විතරයි. ඊතලයේ ඔස්සේ ගියාම ධර්මයේ හම්බ වෙනවා. ඒ ධර්මයේ පොතේ නෙමෙයි. එතකොට අපේ හදවතේ තියෙනවා නෑ. අර බුදුනුත් හදවතේ වැඩ ඉන්න ඕන වගේ ධර්මයක් අන්තිමට කුමක්ද ධර්මය කියන එක තේරුණාම අන්න ජීවන ගැටලු විසඳ ගන්න තමයි ධර්මයේ සරණ කරගන්න ඕන. හදවතේ තියෙනවා නම් ඉතින් ඕනලාවට ගන්න පුළුවන් ප්‍රයෝජන නේද මෙයා. ඒ හදවතේ තිබ්බට බෑනේ ගන්න. ඒ මොහොතේම ඊළඟට ගත්ත හැකි. මොහොතකින් ගත්ත හැකි. නමුත් අර මම කියන්නේ දහම් පාසල් මට්ටමේ තෙරුවන් සරණ තුන් සැරයක් කියවම් පිළිනවා කියලා උගන්වපුවාම එහෙනම් වචනේ කිව්වම ඇති කියලා හිතා ගන්නවානේ. මා කියන්නේ ධර්මයේ වැටහෙන්නේ නැතුව ධර්මයේ සරණ කරගන්න බෑ. එතකොට එහෙමනම් අපිට මේක වාචික සරණාගමනයක් වෙලා ඇරුණාම ප්‍රතිපත්තිමය සරණාගමනයක් නැති වෙලා තිබෙනවා.
එහෙනම් ඒ தත්ත්වය තමයි අර කියන අය ගාව තියෙන්නේ. අනාගතයේ පතන අය ඒගොල්ලන්ට මේ ගෞතම සසුන තුල දුකින් මිදීමේ ප්‍රතිපදාවක් ඕනේ නැත්නම් කාට හරි උන් ධර්මයේ සරණ කරගන්නේ නැහැ. එතකොට උන්ට ධර්මයේ කෙරෙහි ගෞරවයක් නැහැ. එහෙනම් ඒගොල්ලෝ සසුන දියුණු කරන අයද වනසන අයද? බුදුන් වහන්සේ වදාළ පරිදි. උන් සසුන චිරස්ථායි කරන්නේ නැති අය. බැලුවම අපේම වැරද්දක් තමයි මේක මේ අඩු ආයසකින් ඉවර වෙන්න යන්නේ සහ මිනිස් සමාජයේ ගුණ ධර්මයන්ගෙන් පරිහිමටපත් වෙන්නේ. තථාගතයන් වහන්සේ වදාළ පරිදි මිනිස් හදවත මානසික ගුණ ධර්මයන්ගෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ධර්මානුකූල තීරණ ගන්නේ නැත්නම් ඔවුන් ඊට පස්සේ යටත් වෙන්නේ මායයට. මායя කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි නොමගැවීමට නමක්. නොමගැවීම කියන එක වැරදි මුහුණුවරකින් නොමගැවන්නත් පුළුවනි. හරි මුහුණුවරක් පෙන්ලත් නොමගැවන්න පුළුවනි. ඒ අවධානය යොමුමැත්තකට යොමු කිරීම කියලා එකක් තියෙනවානේ. දැන් මම මේ ළඟදී දවසක් දකිනවා හමු සිද්ධියක්. මේ මීගවයෙක් මැදි කරගෙන කොටි රංචුවක්. එතකොට දැන් මේ අම්මුවේ මස් කන්න හදන්නේ මෙයාගේ. එතකොට පිටිපස්ස පැත්තෙන් වලිග පැත්තෙන් කට්ටියක් පැන මේ මස් කෑලි කඩ ගන්න හදනවා. ඒ පැත්තට අවධානය යොමු වලක්වන්න මොකද නැත්නම් ඉස්සරහින් කොටියේ හුරතල් වෙනවා. පෙරලි. එතකොට අර පැත්ත බලන් යනකොට මේ පැත්ත කනවා දන්නේ නැහනේ. අර කොටිය ඇත්තටම හුරතල් වෙලා අර තියෙන ආදරය කරලා තියෙන්නේ. නෑ මේ පැත්තෙන් උඹලා කඩාගෙන ඉල්ල මං රවට්ටන්නම් කියලා වගේ. අන්න ඒ වගේ මායя සවට්ටනවා අපි. ඒක ජාතිය ආගම සාසනීය වශයෙන්ම රවට්ටන්න පුළුවන්. සසුනෙන් මේ කියන්නේ අනාගතයට පවත්වනවා කියන එකේ තේරුම අනාගතයට සතරක් හදනවා කියන්නේ මොන කාරණයක් වලින් හරි අපි මායя රවට්ටනවා. මතක තබා ගන්න. ඔය ත්‍රිපිටකයේ තියෙනවා යම් තැන්වල මේ මායя කියලා හඳුනාගත්තයි කියලා. ඒකෙන් කියන්නේ කෙනෙක් ආවා කියන එක නෙමෙයි. මේ Tamanගේ හිතේ පැති වෙන අදහස මාරෙද්ද කියලා තේරුම් ගන්න ඕන. ඒක අඳුනාගත්තොත් ඒකට වහල් වෙන්නේ නැති එකේ පෙන්වන්නේ. එනකෝ කවුරුත් ආවා කියන එක නෙමෙයි පෙන්වන්නේ. අන්න ඒ වගේ අපි මේ ජීවන රටාව තුළ අධ්‍යාපනයේ රැකියාවේ මිල මුදල් වල නිවාසවල මේ හැම එකේම සරණ තියෙනවා. සරණක් තියෙනවා. සරණ කියන්නේ පිහිට කරගන්නවා කියන එකනේ. නමුත් ඊට වඩා ඒවා චිරස්ථායි වෙන්න ඒවෙන් ඵල ප්‍රයෝජන ලබන්න මිනිසාට බුදුන් වහන්සේ වදාළ ධර්මයක් තියෙනවා. ඒ ධර්මය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා හතර පිරිසම සරණ කරගන්න ඕනේ. නමුත් මම කියනවා අනාගතයේ ඉලක්ක තියාගෙන කිසිවෙකුට වර්තමානයේ ධර්මය සරණ කරගන්නේ නැහැ. කරගන්නවා නම් ඕක කියන්න බෑ. අනාගත ප්‍රාර්ථනා කරන්න බෑ. එතකොට මේ ධර්මයේ කියන පදය ටිකක් මේ බුදුන් වහන්සේ වදාළ සූත්‍ර දේශනා 18000ම නැත්නම් පොත් 60ම 58ම කියලා හිතන්නේ නැතු ඉන්න ඕන. එද මොනවාම අපිට પરම්පරා තුනක් ඕනනේ පාඩම් කරන්න. නමුත් ධර්මයක් හදවත තුල තියෙන්න ඕන, හිතේ තියෙන්න ඕන දෙයක් මොහොතකින් ගත්ත හැකි නම් ඒක ළඟනේ තියෙන්නේ. පොඩි දෙයක් වෙන්න ඕනනේ. මොකද්ද ඒ ධර්මයේ කියන එක දන්නේ නැති එක තමයි මෙතන මේ දතිරස්ථායි නොවෙන්න හේතුව. මම නම් මේ ධර්මයේ කියන පදයට අරුත් කීපයක් සමාජයෙන් පෙන්නනවා. මෙතන ඒ ඔක්කොම පැහැදිලි කරන්න ගන්නෙ නෑ මම. චතුස්සත්‍ය කියන එකෙන් පෙන්වන්නේ දෙකක් දුකටපත් වෙන හැටි, දෙකක් ගැලවෙන හැටි. ත්‍රිලක්ෂණය කියන එකෙන් පෙන්වන්නේ නිත්‍ය සුඛ ආත්ම දුකටපත් වෙන හැටි, අනිදුක්ඛ අනාත්ම දුකින් ගැලවෙන හැටි. සතිපට්ඨාන කියන එකෙන් පෙන්වන්නේ සතර ආකාරයෙන් සිහියක් නැතුවම දුකටපත් වෙන සිහියෙන් ගැලවෙන හැටි. කාමාංග බොජ්ජංග කියන එකෙන් පෙන්වන්නේ භවාංග වලින් දුකටපත් වෙන හැටි, බොජ්ජංග වලින් ගැලවෙන හැටි. මරණ සති කියන එකෙන් පෙන්වන්නේ අකුසලයෙන් නිදහස් වෙන හැටි. ওই විදිහ ඕනෑම එකක් තුළ පෙන්වන්නේ මේ ධර්මයේ සරණ කියන කාරණාව. එතකොට අපිට මෙතන මේ ඔක්කොම ගන්න ඕන නෑ. එකක් විතරක් ගන්න ඕන. එතකොට එහෙමනම් සසරට බැඳෙන්නේ මොන සරණෙන්ද? මිනිස්සු සසරට බැඳෙනවා. ඒකට කියන සංයෝජනය වෙනවායි කියලා. සංයෝජනය වෙන්නේ ධර්මයේ සරණක් නැති නිසා. සංයෝජනයන්ගෙන් මිදෙන්න තමයි ධර්මයේ සරණ ඕන. එතකොට එහෙමනම් අපි මොනවෙන්ද සතරට බැඳෙන්නේ? ඔයාලා බැලුවොත් එහෙම මම දකිනවා සත්‍යයා ආගමක් නැත්නම් පවෙන් සතරට බැඳෙනවා. සත්‍යයා පෘථග්ජන භාවයේ ඉන්නවා නම් පින නම් පිර කරනවා, නමුත් පිනෙත් තියෙනවා උපාදානය නම් වූ සතරට බැඳීම. සත්‍යයා මේක අතහැරලා කැලේට ගිහින් හෙව්වා නම් ගැඹුරු සත්‍යයක් අධ්‍යාත්මික. එතකොට උන් බැඳෙනවා ධානයෙන් සතරට. මේ සසරට බැඳෙන්නේ මොනවා නිසා කියලාද ධර්මයේ උගන්වන්නේ?
සංඛාර ධර්මතාවයන්ගේ නිත්‍ය සුඛ ආත්මය ධර්මයේ වශයෙන් පිළිගත්ත නිසා. අන්න එහෙමයි අපි මෙතන ගැඹුරට යන්න ඕන. එතකොට සංඛාර ධර්මයන් කියන්නේ මොනවද? සංඛාර ධර්මයන් කියන්නේ පොතේ තියෙන දෙයක් නෙමෙයි, මිනිස්සුන්ගේ සිත්ති උපදින දෙයක්. පංචද්වාරයේ උදව් කරගෙන මිනිස්සුන්ගේ හිතේ පව් උපදිනවා නම් ඒකට අපුණ්‍ය අபிසංඛාර කියනවා. පංචද්වාරයන් උදව් කරගෙන මිනිස්සුන්ගේ හිතේ පින් උපදිනවා නම් පෘථග්ජන මිනිස්සුන්ගේ හිතේ පුණ්‍ය අபிසංඛාර කියනවා. පංචද්වාරේ නම් නෙමෙයි මනෝද්වාරයේ උදව් කරගෙන දහයන් සිත් උපදිනවා නම් ඒකට කියනවා අනිජ්ජාபிසංඛාර කියලා. මේ අභිපදේ පෙන්වන්නේ සතරක් හදන කියන එක. හොඳ ලේරුම් ගන්න ලේසිම විදිහ තමයි අභිපදයෙන් පෙන්වන්නේ මෙතන සතරක් හදනවා. එහෙනම් අපුඤ්ඤාபிසංකාරයෙන් සතර හදයි, පුඤ්ඤාபிසංකාරයෙන් සතර හදයි, අනිජ්ජාபிසංකාරයෙන් සතර හදයි. කෝ ධම්මන්තරණං ගච්ඡාමි? නෑනේ. සංඛාර නිරෝධයෙන් සතර මුදයි. සංඛාරංච නිරෝධේන නාති දුක්ඛ සම්භවෝනි. සංඛාර නිරෝධ කිරීමෙන් සතරෙන් මිදීම සිදු වේ. එහෙනම් සංඛාර නිරෝධ කිරීමට නිධර්මය ඕන. දැන් බලන්න බෞද්ධයෝ සංඛාර රැස් කිරීම තෝරන නැද්ද කියලා. අන්න එතන ලොකු වරදක් සිදු වුණා අපට. අපුඤ්ඤාபிසංඛාරයේ දුක් ගෙනත් දෙනවා එක කයටත් තේරෙනවා. නමුත් පුඤ්ඤාபிසංඛාරයේ තිබෙනවා සසර ගමන. ඒ නිසා පුඤ්ඤාபிසංඛාරයේ අවිද්‍යාව දුර වෙන පාරක් නෙමෙයි, සසරේදී ආයවර්ණ සැප ලබා ගන්න පුළුවන් ලෞකික අභිවෘද්ධියක් සැලසෙන පාරක් පමණයි. එතනින් එහාට යමක් ඒක ලැබෙන්නේ නැහැ. පුඤ්ඤාபிසංඛාරයේ මිනිසා බුද්ධෝත්පාදයක උත්පත්ති ලැබලා අංගවිකල මන්දබුද්ධික නොවි ආවනම් දැන් ක්ෂණ සම්පත්තිලාභියෙක්. එතනින් එහාට ධර්මයේ සරණ ගන්න ඕන අවිද්‍යාව දුරු කරන්න. අර පුඤ්ඤාபிසංඛාරයෙන් ආයවර්ණ සැප ලැබලා තිබෙන්නේ පිනේ විපාකයට වශයෙන් අරුණම ධර්මයක සරණකින් නෙමෙයි. මතක තියාගන්න ඕන කාරණාව. එහෙනම් සසර දුකින් මිදීම සඳහා තමයි බුදුපියාණන් වහන්සේ වදාළ ධර්මයේ මිනිසා සරණ කරගන්න ඕන. මේ සරණ කරගන්න ඕන අතීතයේ හෝ අනාගතයේ නෙවෙයි. නින්ද හැරෙන විට උදා වෙන මේ මොහොතේ. අන්න එහෙම ගැඹුරු අර්ථයකින් ධම්මං සරණං ගච්ඡාමි කියන පදයට අවතීර්ණ වෙන්න අපට පාසල දහම් පාසල පෙළපොත සපේලා නැහැ අරුතක්. ඒ නැත්තම් පැහැදිලි කිරීම තුළ අපි ගැඹුරට වටහා ගන්නෙ නැහැ. එවිට අපි සරණ කරගන්නේ මොකක් කියලාද මම කියන්නේ සමාජයට? මම කියනවා කර්මය සරණ කරගන්නේ කියලා. මිනිසා පාප කර්මය සරණ කරගෙන මරණින් මතු දුගතිගාමී වේ. මිනිසා අපුණ්‍ය කර්මය සරණ කරගෙන මරණින් මතු මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපති. මිනිසා ධානයේ කර්මය සරණ කරගෙන බබලෝ යයි. ඒකට තුන් භවයේ උත්පත්තිය ධම්මන්තරණං ගච්ඡාමි නෙමේ කම්මන්තරණං ගච්ඡාමි කියලා කිව්වොත් සමාජයට කවුරු හරි පිළිගන්නේ? තේරුම් නැති වුණාට සියලුනාට. එතකොට භව නිරෝධාය ධම්මං දේශිනේ තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළේ ධර්මයේ භව නිරෝධය පිණිස. දැන් අපි අදාන තියෙන බුදු සසුන භව ගාමිත්වයටනේ. එහෙනම් එතන ධම්මන්තරණං ගච්ඡාමි තියනවද? මම දකින්නේ කම්මන්තරණං ගච්ඡාමි තියෙන්නේ කියලා. බුදු සමයේ තියෙනවා කර්මක්ෂය කිරීමේ කර්මය කියලා එකක්. ඒක තේරුම් ගත්ත පුද්ගලයාට මේ භව ගමනින් නිදහස් වීම සඳහා ධර්මයේ සරණ කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඒක තමයි ධම්මන්තරණං ගච්ඡාමි. එහෙනම් අපිට වචනෙන් කිව්වට මේ අර දහම් පාසල පොතේ වචනෙන් මේක තිරුවන් සරණ පිළිනවකට මම පිළිගන්නේ නැත්තේ අන්න ඒකයි. අපිට මේ භව ගාමිත්වය නම් තියෙන්නේ, පු탁ජන භාවය නම් තියෙන්නේ, පව් පින් වල විපාක තුල පිහිර වෙලා නම් ඉන්නේ. අපිට තියෙන්නේ කම්මං සරණං ගච්ඡාමි නැත්නම් අදම්මං සරණං ගච්ඡාමි. ධර්මයේ ගෞරවය නැහැ. ඒකට මේ සමාජයට ධර්මයේ ගෞරවය නැහැ. ඉතින් එතකොට සසනක් පිරිනවද නැද්ද? රැකෙනවද නැද්ද? පිරිනවා. අපිට මේක පොඩි දෙයක් හිතලා හරියන්නේ නැහැ. වඩාත්ම ඇත්ත තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියට යට කරන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටියක් ලෝකේ කොහෙවත් නැහැ. නමුත් අපි බෞද්ධයෝ සම්මාදිට්ඨි නමින් මිත්‍යා දෘෂ්ටියකටපත් වුණොත් මේ ලෝකේ ඊට වඩා ලොකු මිත්‍යා දෘෂ්ටි තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටි වලට අපි යට වෙන්න පුළුවනි. මම මේ සාමාන්‍ය මට හිතන දේවල් කියන්නේ කවුරුත් මට කියලා දීලා හෝ පොතේ තියෙන දෙයක් නෙවෙයි. නාලන්දා වික්‍රමශිලා ජගද්දලා විශ්වවිද්‍යාල මහායානෝගේ තිබිච්ච මේ සියල්ල වෙනසුණා. වෙනසුනේ ලෝකෝත්තරයක් නෙමෙයි ලෞකික උපාධි දුන්න නිසා. ලෝකෝත්තර දහමක් තිබුණේ නැහැ වෙනකොට ඒක මේ අපේ රටේ විශ්වවිද්‍යාල වගේ ධර්මයෙන් පිට පැනලා. ලංකා ඉතිහාසය තුළ මහා විහාර අබේගිරි ජේතවනාරාම ભેදයක් හැදුනා. ભેදයක් හැදෙන්නේ ධර්මයේ තියෙන හින්දා නෙමෙයි ධර්මයේ නැති නිසා. ධර්මයේ තියෙන්න ඕන බෙදෙන්න නෙමෙයිනේ සමගි වෙන්න.
මේ අතීතය තුළ මම අද මේවා දකින්නේ දුර්වලකම් විදිහට. අදටත් අපට මේක කතා කරන්න ඉස්සරහට තව තැනක් තියෙනවා කාලේ තියෙන හැටි පරිදි බලමු අපි. එතකොට අදටත් අපට තේරුම් ගන්න ඕන මේ කාරණේදී එහෙමනම් අපට ධර්මයේ සරණ ගෞතම බුදුන් වහන්සේ කළ ධර්මයේ සරණ දැන් මිනිසාට තියෙන්න ඕන. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ හිතේ ඔහු ඊතරුව සිටියේදී ලෝභය, දේශය, මෝහය මේ යන්න වෙනවා. අන්න එතකොට ඔහු ප්‍රතිපත්ති පූජාන් බුදුන් පුදන්නේ ධර්මයේ සරණ කරගන්න කෙනෙක්. එතකොට ඒකටයි ධම්මං සරණං ගච්ඡා. මේක තේරුම් ගන්න එහෙනම් සමාජයේ ධර්මයට ගෞරවයක් නැත්නම් බුදු සමයේ නිවීම ප්‍රාර්ථනා කරන්නේ නැහැ. භික්ෂු භික්ෂුණී අනාගතේ තමයි ඉන්නේ. නමුත් ධර්මයේ තේරුණොත් අනාගතයක් සතර පතන්නේ දැන් මේක කරනවා. අපි එතනකින් එක ගනිමු කාලය ඉතුරු කරගන්න ඕන නිසා. ඒ නිසා අපි ඔන්න මේකෙත් පෙන්නනවා. එහෙනම් අපි ධර්මයේ ගෞරව නොකළොත් අපි සසුන පණ වනසන පිරිසක් බවට පත් වෙනවා. ධර්ම ගෞරවයෙන් වාසය කරනවා බුදුන් වහන්සේ ශාසනය චිරස්ථායි කරන්නේ. එහෙනම් අපිට බුද්ධ ගෞරවය ධර්මයේ තේරුම් අරගෙන ධර්ම ගෞරවය ධර්මයෙන් තේරුම් අරගෙන ඊළඟට සංඝ ගෞරවයටත් යමු අපි. සංඝයා කෙරෙහි ගෞරවය නැතිකම කියලා නෙමෙයි පෙන්වන්නේ. එතන ඉතින් ඔන්න අපි ওই වචන බැලුවොත් එහෙම සංඝයා කෙරෙහි කියන එක gedare ඉන්න අය අතහැරලා හාමුදුරු විතරක් ගන්න වෙනවා. නමුත් මෙතන පෙන්වන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසා සිව්වණක් කෙරෙහිම සංඝයා කෙරෙහි ගෞරවය නැහැ කියන එක. සංඝයා නෙමෙයි උතන. සංඝ පදයට පෙන්වන්නේ පුද්ගලයා නෙමෙයි. අනේක තේරුම් ගන්න. ඔය අංගුත්තර නිකායේ නම් වූ ධර්ම ග්‍රන්ථයේ තියෙනවා සෝබෙන්ති කියලා සූත්‍රයක්. සෝබෙන්ති කියන එකේ සිංහල තේරුම හොබවන, නියෝජනය කරන, ආලෝකමත් කරන, බබලන කියන අර්ථය. ඒකේ වෙන්නනවා සදහම් තේරුම් ගත්ත භික්ෂුවකට, භික්ෂුණියකට, උපාසකෙකුට, උපාසිකාවට ඕන කෙනෙකුට සංඝයා හොබවන්න පුළුවන් කියලා. එතකොට මේ සංඝ කියන පදේ මම දැකලා තියෙනවා සමූහය කියන අර්ථයට පාවිච්චි කරනවා. කතෝලිකයත් කතෝලික සංඝය කියලා පාවිච්චි කරනවා. අපිත් පූජනීය මහා සංඝරත්නට සංඝ කියලා කතා කරනවා. නමුත් මේකේ ආර්ය සංඝ කියන පදයට ආවොහම එතකොට එතන පුද්ගලයා නෙමෙයි. ආර්ය භාවයට පත් වීමට නමක්. ආර්ය භාවයට පත් වෙනවා කියන්නේ සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් හතරේ ඉන්නවා කියන එක. එතකොට භික්ෂුත් භික්ෂුණීත් උපාසකත් උපාසිකත් මේ සෝවාන් සකෘදාගාමී අනාගාමී බවට හිටියයි කියන එක ඉතිහාස පොතේ සඳහන් වෙනවා කතාවල. නකුල මාතා නිකෘපිතු කතාවේ නකුල මාතාව කියනවා මම සකෘදාගාමී කියලා. චිත්තගාවතිතුමා කියනවා බුදුන් වහන්සේ වැඩ හිටියේදී මම මිය ගියොත් මම අනාගාමී කියලා බුදුන් වහන්සේ වදාරයි කියලා. එතකොට ඒගොල්ලෝ සුදු ඇඳුවෙන්ම සංඝ එතකොට. මුතු කතාව ගන්න. එතකොට අන්න එහෙම අපිට මේ ඇඳුමේ වෙනසක් නැතුව ධර්මයේ තේරුම් ගැනීමෙන් සංඝගහවයටපත් වුණොත් ඒ සංඝ ගෞරවය. එතකොට ඒක ගෞරව කරනවා ඒ සංඝ ස්වභාවයට. නමුත් අපි ඒක පිළිගන්නේ නැත්නම් අපිට මේ ආර්ය සංඝ ස්වභාවය කෙරෙහි ගෞරවයක් නැහැ කියන එක තමයි ගෞතම සසුන තුල මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කාටවත් නිවන් නැහැ. ආර්ය මහා සංඝරත්නයට සම්මුති මහා සංඝරත්නය කියන වචනේ පාවිච්චි කරන්නේ ඒකේ ඒ අර්ථයෙන් තමයි අපිට මේ වුරුම නැහැ. අපි මේ බාහිර සසුන විතරක් රැකලා දෙමු අපිටත් නිවන් අනාගතයට කියන මේ මතේ ඉන්නවා කලක් තිස්සේ. මේවා මුල් බැසගත් මිත්‍යා දෘෂ්ටි කොතරම් උගතෙක් බුද්ධිමතෙක් වුණා. ඒකයි මට කියන්න තියෙන්නේ. ඉතින් එහෙම කරලා අපිට මේ සසුන රකින්න බෑනේ මම කියන්නේ. එතකොට ගෞරවය නැති වුණාම සසුන චිරස්ථායි වෙන්නේ නැහැ. චිරස්ථායි වෙන්නේ නැහැ. චිරස්ථායි වෙන්න නම් එහෙනම් කවුද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අනුන්ට ගෞරව කිරීම වෙනුවට මේ තමන් සංඝ භාවයටපත් වෙන්න කල්පනා කරන්න ඕන. මම නම් දකින්නේ අන්න එහෙමයි ඒක සංඝ ගෞරවය කියන එක. ඇඳුම් මාරු කරන්න ඕන කියන එක නෙමෙයි එකෙන් පෙන්වන්නේ මේ ධර්මයේ තේරුම් අරගෙන ඒ ආර්ය පරපුරට අයිති පුද්ගලයෙක් බවට පත් වුණොත් එයානේ ධර්මයේ සරණ ගන්නේ. එතකොට එයා සසුන රකින්නෙක් වෙනවානේ. එයා ධර්මයේ සරණ කරගන්න නැත්නම් ඔහු ළඟ පවතින සංඝ ස්වභාවයේ සම්මුතියක් විතරයි. ඒක පෘථග්ජන භාවය තුළ. ඒක අර බැලු බැල්මට ඇත්තක් වගේ පෙවුනට අර ඉස්සරහින් කොටියා කරපු වැඩේ ඔය කරන්නේ. කොටියා අනිත්‍යකට කණ්ඩ ඇරලා උණුම ගැවනවා ආදරේ පෙවරු ආදරයක් පෙන්නලා. අපිත් මේ සසුනේ ඉන්නේ සංඝ කියලා හිතාගත්තට අපි භවගාමිත්වයට අහු වෙලා ඉන්න බව දන්නේ නැහැ. ඒ නිසා මේක Taman පිළිබඳව ගැඹුරින් කරගන්න ඕන විවරණයක්. මේ අපි කතා කරන කාරණාව මේ සූත්‍රාස්යෙන් අපි පිළිබඳව කරගන්න ඕන විවරණයක්. එතකොට Taman පංචස්කන්ධයේ අනාත්මය භාවිතා කරනවද දුකින් මිදෙන්න? එහෙම නැත්නම් ත්‍රිලක් සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මය භාවිතා කරනවද දුකින් මිදෙන්න? එහෙනම් ඒ තමයි ඔහුගේ මේ සංයමය සංවරය සංගය කියන එක. සංඝ ගෞරවය. එතකොට ඒ සංඝ ස්වභාවයට ගෞරවයක් තියෙන්න ඕන කියන එක අරුණාම මේ හාමුදුරන් වඳින්න ඕන කියන එක හෝ
හඳුනන වඳින්නේ නැහැ කියන එක නෙමෙයි මේ සංඝ ගෞරවයක් නැතිකම ඇතිකම කියලා කියන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. එහෙම ගැඹුරින් හිතා ගන්න පුළුවන් වෙන්න වෙනවා. ඒ වර්තමාන තත්ත්වය තුල අපිට එනම් කොතරම් කතා කළත් අපිට යටින් හොරෙන් යන වැරද්දක් තියෙනවා මේකේ. මට හමු වුණ සංඛ්‍යාලේඛන වල තියෙනවා 1948 60 දක්වා කාලය තුල මේ සමාජයේ හොරකමින් මරකමින් ඈත් වීගෙන ගියයි කියලා බුද්ධ ජයන්තිය හේතු කොටගෙන. ඉන්පස්සෙ වටන් ගත්ත වැඩි වෙන එක අද දක්වාම සංඛ්‍යාලේඛන ඉහළ යන වරුණම අඩු වෙන්නේ නැහැ. කොතරම් අපි මේ පන්සල් හදන්න කතා කළත් බණ කතා කළත් මිනිසුන් ධර්මය අරගෙන ලෝභ දේශ මොහ පාලනය කරන්න ගන්න නැත්නම් එහෙනම් අපි කරන්නේ බුද්ධ සසුන වනසන එක තමයි. අපිම අපේ වල කපා ගන්නවා. තම තමන් පාලනය කරගන්න ඕන. තම තමන් පාලනය කරගන්න තම තමන් මේ ධර්මයේ සරණින් ජීවිතය සැනසෙල්ල උදා කරගන්න ඕන. නැත්නම් බුදුන් හේරි කළ සත්‍යයට අපි ගරු කරන්නේ නැහැ. එතකොට ඒක විපාකයේ බුදුන්ට නෙමෙයි මතක තියාගන්න ඕනේ. ඒක විපාකේ තම තමන්ටමයි. අන්න ඒක තමයි රටක, ජාතියක, සමූහයක පරිහානිය කියලා කතා කරන්නේ. එතකොට සසුන චිරස්ථායි කරන්න වෙන්නේ එහෙමනම් මේ බුදුන් වහන්සේ හෙළි කළ ධර්මයේ මිනිසා තේරුම් අරගෙන ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමෙන්. ඒ වගකීමෙන් භික්ෂුවට, භික්ෂුණියට, උපාසකතුමාට, උපාසිකාවට මිදෙන්න බෑ. එහෙම වුණහම ගෞතම බුදු සසුන තුළ නිවන් ප්‍රාර්ථනා කරන අනාගත බුදු සසුන තුළ නිවන් ප්‍රාර්ථනා කරන අය මේ සිව්වනක් පිසුවල ඉන්න බෑ ඇත්තනම්. හොඳයි මම හිතන පුළුල්ව හිතන්න මනස පොඩ්ඩක් ප්‍රසාරණය කරන්න. එහෙම නැත්නම් තියෙන ස්වභාවයෙන් පොඩ්ඩක් පුළුල් කරලා හිතන්න, තර්ක කරන්න. ඔබට මේ සංවාදයේ හේතු වෙවි. නිකම් ඉන්න එපා මේ වහලා. පොඩක් ඔළුව බර කරගන්න. හරි අපහසුවක් දැනෙනවා මේ අහන් ඉන්නකොටත් මේ ගැන හිතනකොට. අපි අපරාධනේ මේ සරලව අවබෝධ කරගන්න පුළුවන් තැන මග හරවගෙන අපි ඉන්නේ කියන කාරණාව ගැන හිතනකොට. එනිසා ඔබත් එහෙම පුළුල්ව හිතන්න, තර්කානුකූලව හිතන්න. එතකොට නියම අවබෝධයට අපිට ඉන්න පුළුවන්කම ලැබෙවි. අපි අවසන් විරාමයයි ගන්නේ සසුන සංවාද මණ්ඩපේ. ඉන්න අනතුරුව යලි ඉතිරි කාරණාත් පැහැදිලි කරගන්න බලාපොරොත්තු වෙනවා කාලයත් එක්ක. සසුන සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සසුන කාලීන සංවාද මණ්ඩපය. කතා බහ කරන මේ කාරණා ඔබේ ජීවිතය කරගන්න, එහෙම නැත්නම් ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්න, ජීවිතය පිළිබඳව කරන පැහැදිලි කිරීමක් කියලා හිතාගෙන ඒට අනුගත වෙන්න. එහෙමනොත් එහෙම ලස්සනට ජීවිතය හරිගස්ස ගන්න පුළුවන් සහ ජීවිතයේ යහපත් ආකාරයට විඳින කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. සසුනේ චිරස්ථායී භාවය වගේම ඔබේ ජීවිතයේ චිරස්ථායී භාවය, එහෙම නැත්නම් සෞභාග්‍ය සංවර්ධනයත් මේ තුලින් ඇති වෙන්න පුළුවන්. වැඩ සිටින්නේ කෑගල්ල පුස්සල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති පූජ්‍යපාද බෙලිකල මිමුරේ ධම්මවංශ අපේ හාමුදුරුවෝ සූත්‍රයක් ඇසුරු කොටගෙන කාරණා 5ක් පෙළගස්වා තිබුණ අපේ හාමුදුරුවෝ. එන්න අපි කාරණා 3ක් පැහැදිලි කරගත්තා. එතකොට බුද්ධ ධම්ම සංඝ කෙරෙහි ගෞරවයෙන් යුක්ත වීම සසුනේ චිරස්ථායී භාවයට හේතු වෙන වග අපූර්වට පැහැදිලි කර දුන්නා. තවත් කාරණා 2ක් ඉදිරියට අපේ හාමුදුරනේ. සාලි මහත්මයා මේකෙත් මට තියෙනවා ගැටලුවක්. සමාජයේ පවතින එක සහ මට තේරෙන දේ අතර. ඒ නිසා මම ඒක කියන්න වෙනවා. දැන් ඔය පෙන්වන්නේ ශික්ෂා කෙරෙහි ගෞරවයක් නැත්නම් සසුන ඉස්සස්ථායි වෙන්නේ නැහැ. ශික්ෂා කෙරෙහි ගෞරවයක් පවතින්න ඕනේ. මෙතන ශික්ෂා කිව්ව පමණින් ඔබ හිතන්න එපා ශික්ෂාපද කියලා එහෙම. ඒක නෙමෙයි ඔය කියන්නේ. මේ ශික්ෂා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කඩනවා ත්‍රිශික්ෂා කියලා. ශික්ෂා 3ක්, ශික්ෂණ ප්‍රතිපදා 3ක් මේකේ පෙන්වන්නේ. එතකොට ඒකට කියනවා ප්‍රඥා සීල සමාධි කියලා. ත්‍රිශික්ෂාව. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලියමුකෝ අපි ඉස්කෝලේ ඉගෙන ගන්න විදිහට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. මේකට කියන්නේ ප්‍රඥා. වාචා කම්මන්ත ආජීව සීල. වායාම සමාධි සමාධි. පිහිටි ආකාරයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥා සීල සමාධි. නමුත් පිරිවෙන හරි දහම් පාසල් හරි ඉස්කෝලේ හරි උගන්වන්නේ සීල සමාධි ප්‍රඥානේ. ප්‍රඥාවන් තමයි සීලට යන්නේ නේද අපි හඳුනන්නේ? නෑ. සීල සමාධි ප්‍රඥා උගන්වලා අපිට සීලේ පටන් අරගෙන සමාධියට ගිහින් අනාගතයට ප්‍රඥා.
උගන්නන විදිය. උගන්නන විදිය. ඒ විය යුත්තේ අනිත් පැත්තට. එතකොට ඒක අනාගත බුදුහාමරගේ ශාසනය නිවන් දකින්න නෙවෙයි තියෙන්නේ. සීලසමාධි ප්‍රඥා තියෙන්නේ. නමුත් බුදුන් වහන්සේගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන විදිහ ලියන්න මම කියන්නේ. 아무තුවෙන් දැන් සීල සමාධි ප්‍රඥාවනොත් එහෙම පටන් ගන්න කොතනින්ද? වාචා කම්මන්ත ආජීව සීල. වායාමස සමාධි ප්‍රඥා එතකොට සම්මාදිට්ඨි සම්මා සංකප්ප අගටයි කරන්න වෙනවා. නමුත් පිහිටි ආකාරයෙන්ම ප්‍රඥා සීල සමාධි. ඒ කියන්නේ මේ ප්‍රඥා කියන්නේ සම්මාදිට්ඨි ප්‍රඥාවක්. ඒ කියන්නේ ඒක ඔය පෞපින් විපාක විශ්වාස කරනවට එහා ගිය දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං දුක්ඛ නිරෝධ පටිපදාය ඥානං අයං උච්චති බික්කවේ සම්මාදිට්ඨිය. ඒකට තමයි ප්‍රඥා කියන්නේ. එතකොට මම දකින්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න ඕන සෝවාන් පුද්ගලයා සෝවාන් ශ්‍රහත් දක්වා යන්න තියෙන පාරක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ඊට මෙහා පැත්තේ තියෙනකට කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ව භාග ප්‍රතිපදාව කියලා. මේ පූර්ව භාග ප්‍රතිපදාව තමයි අපේ පොත්පත් වලින් එළියට එන්නේ. ආර්ය ප්‍රතිපදාව නැහැ. මම මේක කලක් තිස්සේ කියනවා. නමුත් ඒකට විරුද්ධව සමහර අය කතා කරනවා වරුණාම මේක අධ්‍යයනය කරලා බලන්නේ නැහැ, තේරුම් ගන්න. එතකොට එහෙමනම් අපිට ආර්ය ප්‍රතිපදාව කෙරෙහි ගෞරවයක් නැහැ කියන එක තමයි අපි තාමත් පුතග්ජන කියන ඔක්කොම කියන්නේ ඔය නොකිය. ආර්ය ප්‍රතිපදාව කියන්නේ නැහැ. එතකොට කෝ ශික්ෂා පිළිබඳ ගෞරවයක්? ත්‍රිශික්ෂාව අනුගමනය කරන්න වෙනවා. එතකොට ඒකට කියන්නේ චතුස්සත්ත්‍ය සම්මාදිට්ඨිය කියලා. ඒ සම්මාදිට්ඨිය ලබාගත් පුද්ගලයා තමයි ඊට පස්සේ වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි සම්පූර්ණ කරන්න ඕනේ. ඒ නිසා ඒක පිහිටි ආකාරයෙන් ප්‍රඥා සීල සමාධි. නමුත් අපි මේක මොකක් හෝ කාරණයක් නිසා සීල සමාධි ප්‍රඥා කියලා ඒ සීල ශික්ෂාපද සංවරය. පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා ශික්ෂාපද සංවරයේ ඉඳලා සීල. ඊට පස්සේ සමත භාවනාවටලා සමාධි. ඊට පස්සේ ප්‍රඥා පහළ වෙන්න ඕන කියලා තමයි මේක කලක් තිස්සේ අපිට උගන්වලා තියෙන්නේ. මතක තබා ගන්න වෙනවා. නමුත් ත්‍රිපිටකේ හම්බ වෙනවා සීල කියන පදයට වචනයක් අරියකාන්ත සීල කියලා. අරියකාන්ත කියන්නේ අරියන් කැමති. එතකොට සම්මාදිට්ඨි ප්‍රඥාව ලැබුණෙන් පස්සේ එතන සිට සෝවාන් රහත් දක්වා කෙලෙස් නැසෙන්නේ යම් ක්‍රමයකින්ද ඒකට කියන්නේ අරියකාන්ත සීලය කියලා. ඒක ශික්ෂාපද නෙමෙයි. ඒකට කියනවා ඉමස්මින් ධම්ම විනය කියලා. ධර්මයට අනුව හික්මීම කියන එක. එතකොට මේ සමාජයෙන් බුදුන් වහන්සේ වදාළ ශික්ෂා පිළිබඳ ගෞරවය තුරන් වෙලා. ඔන්න බුදු සසුනට කනකො කාණ්ඩලා තියෙන හැටි මම මේ කියන්නේ. මේවා තේරෙනකොට වෙඩි තියලා මරලා දැම්මත් කරන්න දෙයක් නැහැ. කැත කියන්න ඕන. ඒ මොකද බුදුන් වෙනුවෙන් ධර්ම වෙනුවෙන් අපේ යුතුයකමක් කරෙන්න ඕන. ඇත්ත කතා කරන්න ඕන. ඒකදී හම්බ වෙන ඉරටම ඕන වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි බොහොම අවංක භාවයෙන් කතා කරන්නේ. කාටවත් රිදවන්න නෙමෙයි. මේ ධර්මයේ උඩු යටිකුරු වෙලා තියෙන්නේ. මේක වෙනස් වෙන්න ඕන අපේ. යටිකුරු වෙලා කියන්නේ ධර්මයේ යටිකුරු වෙලා අනිත් පැත්ත හැරලා තියෙන්නේ. ඒ කියන්නේ ආර්ය සත්‍ය වෙනුවට සම්මුති සත්‍යයක් තුළ බහුතරේ ඉන්නේ. මේක අපි මොන දේවල් කරලා හරි මතු කර ගන්න ඕන. තේරුම් ගත්ත අය අනුගමනය කරලා පෙන්වන්න ජීවිතේට මේ ප්‍රතිඵල ඉහාත්ම වශයෙන් තියෙනවායි කියලා. දැනටත් මම දන්නවා අපේ සමාජයේ ජීවත් වෙන තනි අය, විවාහක අය, යුගල වශයෙන් ඉන්න අය මේ තේමා තේරුම් අරගෙන මේවා පිළිබඳ අනුගමනයේ ප්‍රතිපදාවක ඉන්නවා. අද උදේ මට නැගිටින්න ඕන කුතුනේ 5ට නමුත් මට 5:17 වෙනකල් නිින්ද ගියා. මොකද 4ට ඇහැරලා හිටපු නිසා. දුරකථන පණිවිඩයක් ආවා හදිසියේ අනුරාධපුරයෙන්. බලන්න ඒකේ වටිනාකම. ඒ 5:17ට ආවේ. 5:17ට ඇවිදින් කතා කරනවා මාගෙන් ස්වාමීනි ඔබ වහන්සේගෙන් තමයි මම බණ අහලා දැනගත්තේ. කරදරයක්ද මේ කරන්නේ? මං කිව්වා නෑ කතා කරන්න. මට දැන් උදව්වක් මෙයා කරලා මේ අවදි කරපු එක. කෙලින්ම ඇහුවේ මොකද්ද? පටිච්චසමුප්පාදය කියන්නේ මේ මොහොතේ සිදුවෙන දෙයක් නේද? මං කිව්වා මම මේ රැලිය වෙනකල් කරුණා කරලා ඔබ වහන්සේගෙන් අහන්නේ කියනවා. අන්න එහෙම මිනිස්සු ඉන්නවා මේ සමාජයේ. සහ ධර්මයේ විසින් ඔබ වහන්සේටත් යම් උදව්වක් ඒ වෙලේ කරානේ අවදි වෙන්නත් අපි හඳුනනවා. ඔව් නැත්නම් අරයට ඒක අහන්න සිහිපත් වෙන්නේ. මොනවා හරි තියෙන හොඳ දෙයක් මං කිය ඒක තමයි මට මේ අතර තියෙනවා අපි හඳුන්නේ මේ විශ්වයේ ලොකු බැඳීමක්. ඔව් මොකක් හරි මට 4ට අවදි වෙලා මම පොත්පත් බලලා හිටියා නින්ද ගියා. දැන් මට එන්න වෙලාව පහු වෙනවා ඇහැරුනේ නැත්තම් එහෙම. නමුත් මේ අමුතු බලවේගයක් වගේ මෙයා මගෙන් ප්‍රශ්නයක් අහන්න මම අවදි කරනවා. ඇහැරෙවෝ. ඉතින් මට එයාට තර දාන්න කිසිම ඕනකමක් නැහැ. මට උදව්වක් කරලා ඊට පස්සේ මම කිව්වා ඊට පස්සේ මම වැඩසටහන් ටිකක් කිව්වා තියෙනවා මේකත් කළා. ඒ නිසා අන්න ඒ වගේ මේ තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි මේ අපිට මේ සම්මත මට්ටම තුල පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් හික්මිලා අනාගත ගමනක් යන සතරක් වැරුණා. බහුතරයට මේ ගෞතම බුදුන් වහන්සේ වදාහලා ධර්මයේ සරණින් ජීවිතේ නිවා ගන්න ප්‍රතිපදාවකට යන්න තේරෙන්නේ නැහැ බහුතරයකට.
පැහැදිලි කිරීම තුළ ඒක පවතින්නේ නැහැ. දැන් මේ පෙන්වන්නේ එතකොට මොකද්ද අපි මේ කතා කරන එක මේ ශික්ෂාවට ගෞරවයක් නැහැ නේ. ඒක සානිත් පැත්තවලනේ තියෙන්නේ. ස්වභාවය ආකාරයෙන්ම තිබිය යුතු ප්‍රඥා සීල සමාධිය අපි සීල සමාධි ප්‍රඥා කරගෙන. දැන් ඒක ආර්ය ප්‍රතිපදාව නෙමෙයි අනාගත බුදුන් දකින්න යන ප්‍රතිපදාව. මේක කවුරු හරි තේරුම් අරගෙන පැහැදිලි කරනවා වුණාම මේක නෙමෙයි කියලා වාද කරාට වැඩක් වෙන්නේ නැහැ. මොකද පිහිටි ආකාරය බලන්න. තුනට කඩන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට කෙලින්ම ප්‍රඥා සීල සමාධිය. එහෙනම් ඉතින් ආර්ය ප්‍රතිපදාව කියන්නේ ආර්ය සම්මාදිට්ඨියටපත් වුණාම තමයි අරිකාන්ත සීලයෙන් ලෝකෝත්තර නැත්තම් අපි කතා කරන එකට ආනන්තරික සමාධියට එන්න පුළුවන්කමක් තියෙනවා. ඒක මේ සත්‍යත් ඒකම නේද අපි හඳුනන ප්‍රඥාව පස්සේනේ සිල්වන්ත වෙන්නේ. ඒ ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයා ලබන සීලය අරිකාන්ත සීලය. ඒ ප්‍රඥාවෙන් පස්සේ තමයි සීලය. එහෙම නැත්තම් සිල්වෙතෙක් ඉන්නේ. ඒක ලෝකේ තිබුණ එකනේ. අනි ශික්ෂාපද සංවරය ලෝකේ තිබුණ එක මහාමායා දිග ශික්ෂාපද සමාදන් වුණානේ. ධර්මයකින්තරව ශික්ෂාපද සමාදන් වෙලා සංවර වෙන්න පුළුවන් කාය වචන. පයෙන් බැහැර වෙන්න බෑ පාලනය කරන්න පුළුවන්. ඉතින් එතකොට එහෙනම් අපිට මේ බුදුන් වහන්සේගේ ආර්ය ප්‍රතිපදාව කෙරෙහි ගෞරවයක් නැතුනොත් සසන පිරිහෙනවනේ. එහෙනම් අන්න අපිට තේරුම් ගන්න වෙනවා ධර්ම ශ්‍රවණය කරලා ශික්ෂා කෙරෙහි ගෞරවය ඇති වෙනවා කියන්නේ තමන් ප්‍රඥා සීල සමාධි ආර්ය ප්‍රතිපදාව පිළි අරගෙන සම්මාදිට්ඨි ප්‍රඥාව ලැබලා ඊට පස්සේ ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරන්න කෙලෙස් සමග සටන ආරම්භ කරන්න ඕන. මේක සටනක් යුද්ධයක් මේක. සමුදාව කෙලෙස් සමුදාව මායාවගේ. බුදුරජාණන් වහන්සේගේ හමුදාව අපිට දෙන සිහිය. මේ සසිය උදව් කරගෙන මේ මායාව පරාජය කරන්න ඕනනේ. එතකොට ඒක තමයි ආර්ය ප්‍රතිපදාව කියන්නේ. නමුත් අපි අනාගත බුදුවරයෙක් ප්‍රාර්ථනා කරනවා කියන එකේ තේරුම කෙලෙස් යටපත් කරනවා ඇරුණාම මගහරිනවා ඇරුණාම ක්ලේශයන්ට මුහුණ දෙන්නේ නැහැ. ඒ පෘථග්ජන භාවය තුල පවතින බුදු සසුනක් කරුණාම ආර්ය භාවයේ අවලංගු. මේ ආර්ය භාවය අවලංගු කරන එක අපරාධයක්. ඒකට මම නම් කියන්නේ බුදුන් මරනවා කියලා අනිවාර්යයෙන්. බුදුන් දහම් සඟුන් ඔක්කොම මරන්න හදන්නේ අපි. එතකොට ඉතින් එහෙනම් ඉතින් 5000ක් රකින්නවත් සතුනක් ඉතුරු වෙන්නේ නැහැ මන් දන්නේ. ඉතින් ඒ නිසායි අපිට මේක තේරෙනකොට අපි මේ ත්‍රිපිටකයට අනුවයි මේවා කියන්නේ සූත්‍ර දේශනාවට අනුව සහ මහප්ප දේශනාවලටත් අනුව. ඒ අනුව කවුරු කොහොම කිව්වත් අපිට තනියෙන් හරි මේකට එකඟ වෙන්න බැරි වෙනවා. මේ පරවැරදි කියලා කියන්න වෙනවා. අනුගමනීය ප්‍රතිපදාවට වගකීම පැවරුනේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඔක්කොටම නම් එහෙනම් අපි දැනගන්න ඕන අපේ වගකීම ඊට කරන්න ගෞතම සසුන තුළ මිනිස්සු වශයෙන් වෙනම ලාංකිකයෝ වශයෙන් වෙනම මේ දෙකමත් කෙරෙන්න ඕන. ලාංකිකයෝ වශයෙන් ලංකාව රකින්නත් ඕන, මිනිස්සු වශයෙන් මිනිස්සු රකින්නත් ඕන, බෞද්ධයෝ වශයෙන් ධර්මයේ රකින්න ඕන. නැත්තම් බෞද්ධකම මොකද්ද? ධර්මයේ රකින්නවා කියන එක තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ ශික්ෂා මත ගෞරවයෙන් නැති වෙලා තියෙන්නේ මේක අනිත් පැත්ත හැරුණ නිසා ඒක කොහොම වුණාද කවුරු කළාද මම දන්නේ නැහැ. මේවා පොතින් අයින් කරන්න ඕන ආපහු දරුවන්ට. අයින් කරලා හරි එක පෙන්වන්න ඕන. ඒක තමයි අනුගමනීය ප්‍රතිපදාව බවට පත් වෙන්නේ. අපි අනිත් කාරණේත් දැනුම තව ටික වෙලාවක් තියෙන නිසා අන්තිම කාරණේ පැහැදිලි කරනකොට මමත් කල්පනා කරේ ඇයි මේවා මේ තරක කරලා හිතලා වෙනස් කරන්න නැත්තේ. ඒක තමයි. ඇයි මේ යන විදියට ඔහේ යන ගමනක අපි යෙදෙන්නේ. විද්වතුන්ගේ අවධානයට යොමු විය යුතුයි. ගොඩක් තියෙනවා එහෙම අවධානය. අනිත් එක ඒක ධර්ම විරෝධී වෙන්නේ නැහැ ත්‍රිපිටකයේ තියෙන දේ මම මේ කියන්නේ. මතක තියාගන්න. ඒ වගේ වැරදුණු තැන් ගොඩක් නිසා අපට අනුගමනය කරන්න බැරි වෙලා තියෙනවා ධර්මයේ. මේ නිසා අපි පරිහානියටපත් වෙන જાතියක් බවට පත් වෙලා. අපිට කර්මයේ සරණ යරුණාම ධර්මයේ සරණ නැහැ. අන්න ඒකයි. කර්මයේ හොඳ එකේ සරණ යරුණාම ධර්මයේ සරණ නැහැ. හරි කර්මයේ හොඳ එක සරණ කරගත්තට කමක් නැහැ ධර්මයේ තේරෙන්නේ නැති අය. නමුත් තේරෙන අය ධර්මයේ සරණ ගන්න වෙනවා. ඔය භික්ෂු භික්ෂුණී උපාසිකා හතරටම අයිති වෙන්නේ ධර්මයේ සරණ. දැන් මේ මහා විශාල විනාශයන් සිදු වෙන්නේ ධර්මයේ සරණ කොට නොගත් එක නේ අපි නොගත් එක අනිවාර්යයෙන් බලන්න දෙයක් නැහැ. දැනට Tamanට දැනෙනවා නම් ධර්මයත් එක්ක ජීවත් වෙනවා නම් මේකෙන් කරදරයක් හානියක් ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා එකෙන් වැළකෙනවනේ. ඒ ගමන් බිමන් යන එක හරි අපි හඳුනන්නේ. ඉතින් බොරුවට ගිහිල්ලා රුවන්වැලි සෑය ශ්‍රී මා බෝධින් වහන්සේ මේ වැඳලා ආවට වැඩක් නැහැ. නිතර ධර්මයේ නැත්තම් නේද අපි හඳුනන්නේ. අනිවාර්ය අංගයක් වෙලා වැඩක් වෙන්නේ නැහැ නේ. අපිට නීති අනීතිකරුක නැත්නම් සමාජ සදාචාරකරුක නැත්නම් ආත්මාර්ථකාමී වෙන එකක් නරගන්න හදන්නේ. දැන් ඊවර දෙපා කියද්දිත් එන්න එපා කියද්දිත් ගිහිල්ලා අද පත්තරේ තිබුණා වන්දන නඩේක මේ
කොරෝනා ආසදිත කීටයක එක නඩේ. අනිත් නඩවලත් තියෙනවා. ඒක තමයි ප්‍රවේශම් වේදු තන ප්‍රවේශම්. මේ ධර්මයේ නැතිකම නේද අපි අද. මේ සෙල්ලම් කරන්නේ ජීවිතත් එක්කනේ. ජීවිතත් එක්ක. පොඩි සෙල්ලමක් නෙමෙයිනේ මේක අන්තිමට නිකන් දෙයක් නෙමෙයිනේ අන්තිමට ජීවිතනේ අහිමි වෙන්නේ. මේ ගැඹුරින් හිතන්න ඕන කාරණාවක්. අන්තිම හරියටම ධර්මයේ හැසිරෙන කෙනා නම් මෙහෙම රද්දක් කරන්නේ නැහැ. ඔහු නීතිහු ශික්ෂාපද ගරුකයි නීති ගරුකයි ධර්ම ගරුකයි. දැන් නීති කියන ඒවා සමාජයේ පනවන්නේ අවශ්‍ය මාතෘකාපරිදි මේක වෙනස් කරන්න පුළුවන් කරන්න. නමුත් අපි නීති ගරුක වෙන්න ඕනේ. නීති ගරුක කියන නීතිය හසුරවන්න ඕනේ. අනිවාර්යෙන් බුදුන් වහන්සේ වදාරන්නේ සම්මුතින් නික්මවා නොයව්. සම්මුතින් කියන්නේ රටට ගැළපෙන ආකාරයෙන් ඔවුන් පනවන නීති. ධර්ම ගරුක කියන කවදාකවත් නීති කඩන්නේ නැහැ අපි හදන්නේ. නෑ අනිවාර්යෙන්. ඒවා ඒ කඩාන යන්න තරම් අහංකාරකමක් සහ පටුත්වයක් උද්දච්චකමක් නෑ ඔහු. එයාට නෑ. මාන්නේ නෑ ඔහු. නෑ. ඔහු නියතමානී. ඔව් නියතමානීකමක් නිස්සරහට තියෙන්නේ. නිලධාරීන්ට කරු කරනවා නේද අවශ්‍ය පුදුස සඳහා අවස්ථාව දෙනවා මේ පරීක්ෂා කිරීම වලට කඩසලසනවා. සියල්ල කරනවා. තර්ක කර අඬු කර කරන්නේ නේද? ඒ පෙන්වන්න තියෙන තමන්ගේ ලොකුකමනේ. නිලේ හරි මොකක් හරි මමත්වෙන් ගත් එක පෙන්වන්න හදන්නේ. අවසන් කාරණේත් අපි විනිත්තු ගතියක් ගනිමු. ඒකත් සමාජයට කියන්න වෙනවා. අද මේක මම දකිනවා. බුදුන් වහන්සේ වදාරනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසික යන සිව්වනක් පිරිස ඌනොවුන් කෙරෙහි ගෞරවයෙන් යුක්ත නොවීම. හෙවත් වාද විවාද කරගෙන දොස් බස් තබා ගන්න එක පහර දෙන එක දැනුම් බැන ගන්න එක වර්තමාන මාධ්‍ය තුල මම දකිනවා මේවා. සමාජ මාධ්‍යත් තියෙනවා පේනවා. සමාජ මාධ්‍ය තුල තමයි ධර්මයේ ගැන සාකච්ඡා නෙමෙයි පුද්ගලයින්ට පහර දීම් පරස වචන වලින් පාවිච්චි කරන්නේ. දැන් මට සමා වෙන්නේ මේ කාරණාව උල්පල දක්වාට අපි සංවාද කළා මෙහිදීත් සංවාද කළා. දැන් පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ස්වාමින් වහන්සේලාගේ වැරදි පෙළක් ඉදිරිපත් කළා. නොවුන් බොදුනුවන් නම් ධර්මයේ වහන්සේ කියන විදිහට අවබෝධය ඇති කියන ධර්ම ගරුකය නම් මේවා මේ සමාජයට එලි දක්වන වෙනුවට උන් කරන්නේ Tamanට පුළුවන් දේ කියලා උන් රැක ගැනීම සහ යම් අවවාදයක් කර දීලා නේද කිරීම අනිවාර්යෙන් වෙන්න ඕන කාරණයක්. දැන් අද මම මේ වෙනතුන් අහගෙන හිටියා ඔබේ මේ කාර්යාලය මොකද්ද මැදිරි මෙහෙයුම පිළිබඳව ගීත 3ක් වාදනය වුණා. සත්‍යවන්ත වෙනවා ඇත්තටම. මේ ගීත 3ෙම පෙන්වනවා ගීතෙන් මිනිසා ධර්මයෙන් නොමගට යන හැටි. ඒක ලියන්න පුළුවන් ගීතෙන්. හැබැයි ධර්මයේ මගට යන හැටි ගීතෙන් කරන්න බෑ ධර්මයෙන් ඕනේ. මේකෙන් පෙන්නුවෙම මේ මිනිස් වර්ගය ධර්මයේ භාවිතා නොකිරීමෙන් අමාරු වැටෙන හැටි. අපි මේ කතා කරන්නේත් ඒකනේ. එහෙනම් හැබැයි ධර්මයේ පැත්ත ගීතයකින් හෝ දෙන්න බෑ. ඒක දේශකින් වහන්සේලා හදවතට දෙන්න ඕන පැහැදිලි කරලා. කොතරම් ලීවත් ඒක කරන්න බැරි දෙයක් තමයි. යම් ධර්ම කාරණාවක් තියෙන්න පුළුවන් සංගවිලා නේ. ඒකෙන් පෙන්නනවා පෙන්නන්නේ අර බලව එන්න බෑ. වැරදිට යන පැත්ත පෙන්නනවා. එහෙනම් හරියට තෝරා ගන්න වෙනවා. ඒ නිසා ඒ අදාළ මාතෘකාව ඉදිරිපත් කරනවා. ඉතින් මෙතන මම දකිනවා ශාසන ඉතිහාසය තුළ. පළවෙනි දෙවෙනි තුන සංගායනාවල පවා වාද විවාද තිබුණා. ඒ වගේ ලංකා ඉතිහාසයේ මහා විහාරාභියගිරි ජේතවන වාද විවාද තිබුණා. අදත් මේ වගේ මේ මතිමතාන්තර තියෙනවා. මොනව බෙදා ගන්නද මේ? මට නම් තේරෙන්නේ නැති. මොනවා හරි සම්පත් බෙදා ගන්න වෙන්නේ නැති. නමුත් ධර්මයේ බෙදා ගන්න වාදර වෙදෙන්න ඕන නෑනේ. ධර්මයේ යන බුදුන් වහන්සේ වදාළ දෙයක් ඔක්කොටම එකක්. එහෙනම් අපට අනුගමනීය ප්‍රතිපදාව මේ කොටස අපිට එහෙම ධර්ම වෙනසක් නෑ. මේ නිකායට මේ ටික මේ නිකායට මේ ටික කියලා නේ සම. තියා මහායාන හීනයාන කියලා බෙදාගත්තත් අන්තිමට තියෙන්න ඕන ධර්ම මාර්ගය. ඒ ධර්ම මාර්ගය පැහැදිලි කරගන්නවා වරුණාම මේ සම්බන්ධයෙන් පෞද්ගලික මතිමතාන්තර ඇදවත් අදගෙන වුණොන්ට පහර ගන්න රිදවන්න. එහෙම නැත්නම් ඒවා පෞද්ගලික ප්‍රතිලාභ සඳහා යොදා ගන්න ගියාම මොකද වෙන්නේ? භික්ෂු මේ පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිවණක් පිරිස ඔවුනොවුන්ට ගෞරවයක් නැති වෙනවා. ඉතින් ඒකට සමාජ මාධ්‍ය තුලින් ඒක ලෝකෙට පේනවා. සැබවින්ම අම්මා තාත්තා දරුවන්ට ආදරේ නම් කරන්නේ මොකද්ද? වැරද්දක් දැක්කම මෙහෙම හිට කියලා හදාගන්න එක සමාජයට කියන්නේ නෑනේ ඔක. ඒ වගේ මේ පෙන්නන අඩුපාඩුත් තියෙන්න පුළුවන්. වැරද්ද දැනදනත් කවුරු හරි කිව්වොත් නෑ අපේ ළමයි එහෙම කරන්නේ නැහැ කියලා අපි දන්නවා. ගෙදරදී හොරෙන් ගහනවා. හැබැයි එළියදී කියන්නේ එළියට ආත්ම ගෞරව ආරක්ෂාව පස්සේ හදා ගන්නවා. ඒ වගේ මේ මාධ්‍ය මේ තේරුම් ගන්න ඕන වැරදි සිදු වෙන්නේ ධර්මයේ නැති නිසා. කෙනෙකුගේ අතින්. ඒක උලුප්පල දක්වන්න නෙමෙයි ඕන. ධර්මයේ දෙන්න පාරක් හදලා ඒක හදා ගන්න ඇරුණාම අපි අර පාවිච්චි කරන පාර වැරදි. පහර ගහලා දිනන්න පුළුවන් කමක් නැහැ. එහෙම හරියන්නේ නැහැ. එහෙම වෙන්නේ පුද්ගලින්ගේ වැරදි නෙමෙයිනේ. අවසානයේට මම දකිනවා මේ සියලු වැරදි කෙලෙස් වල කියලා.
කෙලෙස් වල වැරදි පාලනය කරන්න නීතිය ප්‍රමාණවත් නැහැ. දඬුවම් ප්‍රමාණවත් නැහැ. නමුත් නීතියත් ඕන දඬුවමත් ඕන යම් මට්ටමකට පාලනය කරන්න. ඒක පේන්නේ නැහැ එළියට පේන්නේ නැහැ පොලිසිය කල්ලන්න නේද? ඒ නිසා දඬුවම මගින් නීතිය මගින් පාලනය කළාට ධර්මයේ පාලනය නැතිකමයි තියෙන්නේ. ධර්මයේ පාලනයක් තියෙන අබුදු සමය කෙලෙස් නැසන්ට මේක තේරුම් ගත්ත පුද්ගලයා උත්තරීතර පාලනයකට යටත් කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඉතින් මොනවද දිනා ගන්නද කවුරු පරාජය කරන්නද? පරාජය කරන්න තියෙන කෙලෙස් සතරන් මාරය අරුණව වෙන පරාජය කරන්න කෙනෙක් නැහැ මේක. කරුවක් බව යන්නද නේ? නෑ ඉතින් ඒ தત્ත්වයේ වර්තමානයේ දකින්නවා. ඉතින් ඒවෙන් ප්‍රදර්ශනය කරන්නේ දුර්වලකම්. ඒ විවේචනය කරන අය දොස් බස්න පරස වචන පාවිච්චි කරන අය පෙන්වන්නේ තමන්ගේ මොඩකමක් පෙන්වන්නේ. මට විවේචන තියෙනවා. මට විච්ච පුද්ගල විවේචන නැහැ. ධර්මයේ වැරදිට නැත්නම් මට විවේචනයක් තියෙනක බුදුන් වහන්සේටත් තිබුණා. වහන්සේත් ආලාර කාලාමල නැත්නම් අර මක්කලි ගෝසාලල ගැන කතා කරමින් ඉව සත්වය අපායට යමන කෙමනක් මේ කියලා. ඒ ධර්ම මාර්ගයේ වැරද්දනේ පෙන්වන්නේ. ඉතින් අපි මේ ධර්මයේ කතා කරද්දි හරි එක කියන අතර වැරදි එකක් කියලා දෙන්නේ කාටවත් හිතවන්න නෙමෙයි. මේක වැරදි කියලා බලන්න කියලා පෙන්වන්නේ. ඒ විවේචන තියෙන අයරුණම අපිට මේ කවුරුත් විවේචනයක් මේකේ නැහැ. අපට අවශ්‍ය ඔක්කොම එකතු වෙලා වඩාත් හොඳ සත්‍යයකට ඉස්සරහට ගේන්න. ඒ නිසා අපි වාද ભેද වෙන්න. සාමාන්‍යයෙන් අපි කියමුකෝ 50ක කණ්ඩායමක් ඉන්නවයි කියලා. එතකොට 50 කණ්ඩායම කවදින්න 50කට මුහුණ දුන්නොත් ඇදලා දිනන්න පුළුවන්. 50 කණ්ඩායම 25ට බෙදලා කවදින්න කිව්වොත් 12ට බෙදලා කනවදින්න කණ්ඩායම කුඩා වෙන්න තරගෙට යන්න බැරුව යනවා. අන්න ඒ වගේ මේ ඉදල කියන එක අතු ගෑවෙන්නේ ඉරට ඔක්කගේම. කොස්ස කියන එක අත ගෑවෙන්නේ කොහු ගස් ඔක්කගේම. ඔක දෙකක් තුනක් වුණාම අතු ගන්න බෑනේ. ඒ නිසා මේ කඩාගෙන ගිහින් හරියන්නේ නැහැ මේකෙදි. අපට ධර්මයට එකඟ වෙන්න පුළුවන් තැනකට එන්න ඕන. ඒක මූලිකත්වයේ ගන්න වෙනවා. එහෙම නැතුව අපි පෞද්ගලිකව අන්නාට චෝදනා කරන්න සහ දොස් බස් කියන්න නැත්නම් දේශපාලන වශයෙන් බෙදෙන්න තව මොනවා හරි බෙදා හදාගෙන පහර ගන්න පාවිච්චි කරන්න ගියොත් අපිට මොහොරෙන් අපිට ධර්මය අමතක වෙලානේ. ඒ හැම එකක්ම සිදු වෙන්නේ මොකටද? බුදු සසුන අතුරුදහන් කරන්න. බැලුවම බුදුන් වහන්සේ වදාරනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසම බුදුන් ධර්මය සංඝයා ශික්ෂා කෙරෙහි ගෞරව නැතුව වුණොන් වාද වේද කරගන්නවා නම් ඔවුන් සසුන අතුරුදහන් කරන්නන්. මේ වගකීම කොන්තරත්තු අපිට මාර්යා බාර දීලා එක කරමින්ද මේ ඉන්නේ කියලා මට හිතෙනවා. මේ කොන්තරත්තු මාර්යාගේ බුදුන්ගේ නෙමෙයි. නමුත් අපි අනිකුත් ආගමිකයන් තුල නැත්නම් ඒ ශාස්ත්‍රඥයන් තුල වැරදි සිදු නොවේ ස්වාමීන් වහන්සේ. ඒකෝ එළියට එනවා. නොවේ. ඒ රැකෙනවා ස්වාමීන් වහන්සේ. අපි තමයි මේ උඩ බලාගෙන කියලා ගාගෙන. මම පෞද්ගලිකවත් එහෙම දන්නවා යම් අයගෙන් එතනම වහන එක කරන්නේ ඔක්කොම එළියට දෙන්නේ නැතුව යම් අඩුපාඩු වෙයි. නීතියට සමාජයට දෙන්නේ නැතුව වහන එකක් ඒවයි තියෙනවා. ඒ ධර්ම න්‍යායංග වැරද්දකුත් පවතිනවා. ඒක අපිට බලෙන් කියන්න ඕනේ නැහැ. තේරුම් ගත්ත පුද්ගලයෝ තේරුම් ගනීවි. මොකද මගේ මේ කාරණා තුල පවතින කරුණක් තමයි කිසිම වෙනත් ආගමයකට මම කියන්නේ මගේ ආගමට එන්න කියලා එහෙම. ඇත්තනම් පිළිපදින්න ඔබ කැමති නම් පල්ලියද දේවස්ථාන ඕන එකකට යන්න. මේක ඇත්තනම් පිළිපදින්න. ඒක අතාරින්න මම කවදාසක කියලාත් නැහැ කියන්නෙත් නැහැ. දැනටත් මම දන්නවා මේ සමාජය තුල උපතින් අබෞද්ධ වුණ අය මේ කියන දේවල් තේරුම් අරගෙන නිහඬ ජීවිතයක් ගත කරනවා. සෑම ආගමකට අයිති කියලා මම කියන්න කැමතියි. ඒක මට සතුටක්. ඔවුන්ට මේ පෞජන ස්ථානට පහර ගහන්න නින්දා කරන්න එහෙම මම කවදාවත් කියන්නේ. කැමති නම් ඊට යන්නේ දේවල් කරන්න. ඇත්තනම් මේක මානව ධමයක් අනුගමනය කරන්න කියලා කතා කරන්නේ. ඉතින් අන්නේ විදිහට අපි මේ මිනිස්සුන් හදනවා යනවා මිනිස්සුන් වාද ભેද කරන්න හදන්නේ නැහැ මේකෙදි. සාමාන්‍ය ආගම් වලට වඩා ගැඹුරට ගිය සත්‍යයක් බුදු සමය තුළ පවතිනවා. ඒක මම දකිනවා අනිත් ආගමික ග්‍රන්ථ ආධාරපම මේක තුළ නැහැ කියලා. ඒ නිසා තමයි අපි ඒක පැහැදිලි කරමින් ඉන්නේ තේරුම් ගන්න පුළුවන් අයට. අපි බෞද්ධයින්ටවත් සියලු දෙනාට තේරුම් නැතිකොට අනිත් අයට හොඳ සිංහලත් තේරෙන්නේ නැතුව තටහා ගැනීමේ ශක්තියක් නැතුව මෙතෙන් එන්න බෑ. මේ තියන අය තේරුම් ගනිමින් ඉන්නවා. ඒ නිසා මේ කාරණා පහ ගැන අවධානය යොමු කරන්න ඕනේ මේ බෞද්ධ නමින් ඉන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිසම. ඔවුන් බුදුන් දහම් සගුණ ශික්ෂා සහ මේ ගෞරවයක් නැති වුණොත් එහෙනම් සසුන වලදාන්නේ අපිමයි. එතකොට දෙවියන් තමයි බාර දෙන්න වෙන්නේ. නමුත් අපි මේවා කරනවා නම් බුදුන් දහම් සම ගෞරවයෙන් යුක්ත එහෙනම් අපි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පදන්වමටපත් වෙනකොට අසමගිය නෙමෙයි සමගිය ඇති වෙන්නේ. ක්ලේශ ධර්මයන් ප්‍රහීනකොට මනුස්සකම් මතු වෙන්නේ. මනුස්සකම් මතුවීමම තමයි බුදු සමයෙන් බලාපොරොත්තු වන ස්ථාපිත සමාජය. වෙන සත්කම් පෙරිච්ච සමාජය. අන්නේ මග යන්නට මේ බුදුන් වහන්සේගේ අවවාදය පිළිපදින්න ඕන අපි. මේ පහම පිරිහෙන පැත්ත වෙනකොට අනිත් පැත්තට ගත්තොත් එහෙනම් අපිට බුදු සසුන චිරස්ථායි කරන්න පුළුවන්. වෙන ක්‍රමයක් මම දකින්නේ නැහැ බුදු සංස්කාරස්ථායි කරන්න. ගෞතම බුදුන් වහන්සේ අපුවෙන් කළ කැපකිරීමට ගෞරව කරන්න වෙන ක්‍රමයක් මම දකින්නේ නැහැ. මේ තමයි හොඳම ක්‍රමය සහ
අනික්ව සාමාන්‍ය ක්‍රම ගත්තාම ඒවා Tamanට පුදා ගන්න දේවල්නේ. ආමිසෙන් පුදන්නෝ Tamanට පුදා ගන්න ප්‍රතිපත්තියෙන් පුදන්නෝ මට පුදුද කියලා නේ උදාහරණන්නේ. ඒක ගෞතම බුදුන් වහන්සේට ප්‍රතිපත්තියෙන් පුදන්නට කියවුත් එහෙම අපි මොකද කරන්නේ? අපි හැමෝම බුදු සසුන අපට රටට අනාගත පරම්පරාවට ලෝකෙට රකින්න බවට පත් වෙනවා. ඒක ලොකු දෙයක්. අන්න ඒක කරගන්නට හැම දිනාටම අවබෝධය ලබා ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසත් අපි නිමා කරමු. මේවට විරුද්ධ වෙන්නේ ධර්මය පිළිබඳව ගැඹුරු අවබෝධයක් නැති අය කියන එක ගැන මට හිතෙනවා, මට විශ්වාසයි. අපි එක පුංචි තැනක් පුංචි දෙයක් උකහාගෙන පුංචි දෙයක් අල්ලාගෙන එතනම රැඳී සිටීමෙන් අලුත් දෙයක් නැහැ. අලුත් නෙමෙයි. ත්‍රිපිටකයේ තියෙන ගැඹුරු හෘදයක් සොයාගෙන සමාජගත කරන්න උත්සාහ දරන අයට පහර ගහන්න උත්සාහ දරන්න එපා. ධර්මයේ විකෘති කරනවා කියලා කියන්නත් එපා. 84000ක් ධර්මස්කන්ධය තවම අපි මතු නොකරගත්ත සැබෑව ගැඹුරු සංගවී තියෙනවා. දිවාරය නොබලා වෙහෙස මහන්සි වෙලා කැපකිරීම කරලා ත්‍රිපිටකය හරියට පරිශීලනය කරලා මේ ධර්මය අපි සොයාගමු. එහෙම සොයාගන්න ගෞරවනීය දේශකයන්න් වහන්සේලා උත්සාහ දරනවා මේක සමාජගත කරන්න. එවැනි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් අපේ කෑගල්ල පුස්සල්ල පුණ්‍යෝදයාරාම අධිපති පූජ්‍ය පිළිකල මිමරිය ධම්මවංශ පෙරම්දුරු අදත් මේ සංවාදයේ තුල සසුනේ චිරස්ථායී භාවයත් එක්කම ඔබේ ජීවිතයේ තිර පැවතුම චිර ජීවනය පිළිබඳවත් උකහා ගන්න කරුණු වරතරම් තියෙනවා. ඒ නිසා අපි ඒවා හරි විදියට අවබෝධ කරගෙන ලස්සනට මේ ජීවිතය පවත්වාගෙන යමු සහ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න ගත හැකි ගත යුතු පියවර නිසි විදියට අවබෝධ කරගෙන ඒ පියවර අනුගමනය කරමු. අර ගොඩනැගිලි හැදුවට ඊට පස්සේ විවිධ පූජාවන් තිබ්බාට ගාථා හයියෙන් ගායනා කළාට මේ සම්බුද්ධ ශාසනය සොරකී කියලා හිතන්න බෑ. ඒ නිසා අපි හරි විදියට නිවැරදිව අවබෝධ කරගෙන මේ ගමන යමු. එතකොට මේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත වේවි. 5000ක් කල් නෙවෙයි, තවත් ඕනතරම් කල් මේ සසුන සුරකී තියේවි. අද මේ පැහැදිලි කිරීම අප වෙනුවෙන් සිදු කළ ගෞරවනීය බෙලිගල මෙවරිය ධම්මවංශ අපි හඳුනන වහන්සේට මගේ নমස්කාර පූර්ව ගෞරවය දෙපා නැමද පිළිගන්වනවා. මට මේ වෙලාවේ ස්තුතියක් කරන්න හිතනවා අපේ නාලක නේද අපි හඳුනන්නේ පෙරියදුරු තරුණ මහත්මයා. එතම ලොකු කැපකිරීමක් මම හිතන්නේ හරි ශ්‍රද්ධාවෙන් කරනවා. හැමදාමත්ම නිසි වේලාවට බොහොම ආරක්ෂා සහිතව අපි හඳුරු වඩම්මා දෙනවා අපේ විහාරස්ථානයේ මේ මාධ්‍ය ආයතනයේට. ඔකට විතරක් නෙවෙයි මාධ්‍ය පහකට එක්කලා යනවා. මාධ්‍ය පහකට එක්ක කරගෙනවා. දීර්ඝකාලීනව මම හිතන උ තරුණයෙක් ඉතාමත්ම උවමනාවෙන් ශ්‍රද්ධාවෙන් ස්වාමින් වහන්සේගේ සියලු කටයුතු සිදු කරමින් මේ මෙහෙවරට දායකත්වයේ සපයන අපේ තුමාවත් බොහොම ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරන්න ඕන. මට උදව් කළ තාක්ෂණික පැත්තෙන් හිතවතුන ස්තුතියි. ඒ වගේම පළමු මැදිරියේ ලක්මා ලේකනායක මම සාලේ කුණසේකර මේ ඉරිදා උදෑසන ඔබට පුළුවන් වේවි මේ ඇසුරු කරගෙනම ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න අපේ හඳුන් වහන්සේගෙන්. ඔබට තෙරුවන් සරණයි.